දහම් මඟ මුල් කරගෙන ඉතින් අද දවසේදීත් අපිට අවස්ථාවක් ලැබෙනවා බොහොම වැදගත් කරුණු කාරණා රාශියක් කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ හැම දෙනාත් එක්කම බොහොමත්ම සන්තෝෂයෙන් මේ වැඩසටහනට යොමු වෙන්නට අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. නිවන් මඟ හෙළි කරන විදර්ශනා ඥානය කියලයි අපි මේ වැඩසටහන හඳුන්වන්නේ. අපි තාමත් ඉන්නේ රූපපාදානස්කන්ධේ. රූපස්කන්ධය අපි මහා භූත සතර විග්‍රහ කරගත්තා. ප්‍රසාද රූප පහ විග්‍රහ කරගත්තා. අද අපිට තියෙන්නේ ගෝචර රූප ගැන. අපි අද ගෝචර රූපය ගැනයි විමසන්න බලාපොරොත්තු වෙන්නේ. ගෝචර රූප පහක් ගැන කියනවා. ගෝචර රූප පහ. ඒකේ තියෙනවා රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියලා. ඉතින් මේකේ රූපය, මෙහි රූපයයි කියනුවේ චක්සු ප්‍රසාදේ සැපෙන එයට හසුවන පැහැයට. එයට වර්ණ රූපයයිද කියන ලැබේ. චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ එයට හසුවන්නේ මෙන්න මේ වර්ණ රූපයේ පමණකි. වර්ණය හැර අතට හසුවන වස්තුන් ඇසට නොපෙනේ. රූපස්කන්ධයයි කියන තැන රූප යන වචනයෙන් කියවෙන්නේ රූප 28යි. මේ වර්ණ රූපයත් ඒ 28ට අයත් එක් රූපයකි. ගෝචර රූප කියන තැනදී රූප යන වචනයෙන් කියවෙන්නේ වර්ණ ධාතුව පමණකි. රූප සියල්ලටම රූප යන නම කියනුවේ සීතෝෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන දේ යන අර්ථයෙනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දේ යන අර්ථයෙනි. රූප 28න් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපයේ පමණකි. අනෙක් රූප ඇසට නොපෙනේ. ශබ්දය සෝත ප්‍රසාදේ ගැටෙන සෝත ප්‍රසාදේ කරන කොටගෙන දැනෙන දෙය ශබ්දය. එය ගැටීම් පිපිරීම් වලින් හටගෙන ඉක්මනින් නැතිවන රූපයකි. ඉක්මනින් නැතිවීමයි කියන්නේ අනෙක් රූප වලට වඩා ආයුෂ අඩු බවක් නොබ පරම්පරාව කල් නොපැවතීම. ගන්ධය ගාන ප්‍රසාදේ ගැටෙන ගාන ප්‍රසාදේ කරනකොට දැනෙන රූපය ගන්ධය. එය සමහර වස්තුවල අධිකවත් සමහර වස්තුවල මදවත් ඇත්තේ. ධාතු සතර පවතින සෑම වස්තුවකම යම්කිසි ප්‍රමාණයකින් ගන්ධය ඇතද සමහර වස්තුවල ඇති ගන්ධය ඉතා සියුම් බැවින් නොදැනේ. රසය ජීවා ප්‍රසාදයේ ගැටෙන දිව කරනකොටගෙන දැනෙන රූපේ රසය. එය මහා භූත ධාතුන්ගේ වෙනස්කම් අනුව අනේකාකාර වේ. රසය සෑම වස්තුවකම ඇතත් දිය වී නොයන නිසාත් ඉතා සියුම් නිසාත් ඇතැම් වස්තුවල රසය නොදැනේ. රසය දත හැකි වීමට දිය වී ජීවා ප්‍රසාදයේ සැපිය යුතුය. ස්පර්ශතව්‍ය කාය ප්‍රසාදයේ ගැටෙන කාය ප්‍රසාදයේ කරනකොට දැනෙන රූපයට ස්පර්ශතව්‍යයි කියනු ලැබේ. එය රූප ශබ්දාදී වැනි අමුතු රූපයක් නොවේ.
කාය ප්‍රසාදයේ ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ යන මහා භූත තුනය. කයට තද සැටියට දැනෙන්නේ පඨවි ධාතුව. කයට දැනෙන සීත ස්වභාවය හා උෂ්ණ ස්වභාවය තේජෝ ධාතුවය. කයට දැනෙන සෙලවෙන තල්ලුවන ස්වභාවය වායෝ ධාතුවය. ආපෝ ධාතු ස්පර්ශ වන්නක් නොවේ. ගෝචර රූපය දැක්වීමේදී ප්‍රසාද පසටම ගොදුරු වන රූප දැක්විය යුතු බැවින් කාය ප්‍රසාදයට ගොදුරු වන භූත රූප තුන ස්පර්ශව්‍ය නාමයෙන් දක්වා ඇත. රූප ගණන් ගැනීමේදී ස්පර්ශව්‍ය රූපය කියා රූපයක් ගණන් ගනු නොලැබේ. එක් වස්තුවක රූප ගන්ධ රස ස්පර්ශව්‍ය යන සියල්ලම ඇත්තේ. වස්තුවක් අතින් අල්ලන කල්ලි අතට හසුවන්නේ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතුවය. ඇසට පෙනෙන්නේ වර්ණ රූපය. ඇසට පෙනෙන කොටස අතට හසු නොවේ. අතට හසු වන කොටස ඇසට නොපෙනේ. එහි නාසයට දිවට දැනෙන කොටස් නාසයට දිවටම මිස අතට නොදැනේ. ඇසට නොපෙනේ. අතට හසුවන්නේ ඇසට පෙනෙන්නේ එකම දෙයයි කිසිම ධර්ම විභාග නොදැනීම නිසා සිදුවන වැරදි හැඟීමකි. ඊළඟට තියෙනවා භාව රූප දෙක. ස්ත්‍රී භාව රූපය පුරුෂ භාවයේ රූපය කියලා මේ භාව රූප දෙක බෙදෙනවා. භාව රූප දෙක. ස්ත්‍රී භාව රූපය පුරුෂ භාවයේ රූපය කියා භාව රූප දෙකකි. සත්ව ශරීරයේ ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපේ ස්ත්‍රී භාව රූපය. පුරුෂ ස්වභාවය ගන්වන රූපේ පුරුෂ භාව රූපය. මේ රූප දෙක ශාරීරික රූපයන් කෙරෙහි තමන්ගේ බලය පවත්වන රූප දෙකකි. එබැවින් ස්ත්‍රී භාව රූපයට ඉත්තේන්ද්‍රයයිද පුරුෂ භාව රූපයට පුරුෂීන්ද්‍රයයිද කියනු ලැබේ. භාව රූප සත්වයට ඇතිවන්නේ ප්‍රතිසන්දි චිත්තයේ සමගමය. කාගේ ශරීරයෙන් නිර්මිත වී ඇත්තේ සතර මහා භූතයන්ගෙනි. ඒවායේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. මහා භූතයන්ගෙන් ශරීරය හැදෙන කල්ලි ස්ත්‍රී භාවයේ රූපය ඇති ශරීරයේ ඒ ආනුභාවයෙන් ස්ත්‍රී ආකාරයෙන් සැදේ. පුරුෂ භාව රූපය ඇති ශරීරයේ ඒ ආනුභාවයෙන් පුරුෂාකාරයෙන් සැදේ. භාව රූප ශරීරයේ සෑම තැනම පැතිරී ඇත්තේය. එතකොට මේ ගැන බර්නාඩ් අයියා මොනවා හරි කියන්න බලාපොරොත්තු වෙනවද? හාමුදුරුවනේ පෙරවන් සරණයි හාමුදුරුවෝ අවසරයි. ඇත්තටම ඉතින් ගෝචර රූප පහයි එහෙමයි. භාව රූප දෙකයි. මේ පිළිබඳව මේ අනිත් අයට යමක් තේරුණාද? මං හිතනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියපු ඒ කාරණා ටික තේරෙනවා කියලා හොඳටම. මට අහලා බලමුනේ අනිත් මට අය. හිතෙන්නේ එහෙමයි. ඔව් එහෙමයි. ඔව් පුෂ්පක් කරන් කියනවා තේරෙන්නේ නැල්ලු. ඔව් එහෙම නොතේරෙන්න පුළුවන් මේක බරපතල විදිහට ගන්න නිසා. එහෙම නැත්නම් අපි මේකට ආගන්තුක නිසා. හැබැයි නැවත නැවත යෙදෙනකොට සිදුවන්නේ අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වෙන එකයි. අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වෙන්න නැවත ඒවා යෙදෙන්න ඕන. එතකොට මේක මීට වඩා හොඳින් තේරෙනවයි කියලා ගන්න එක හොඳයි. ඔබ හැමදෙනා ඒක එකගයිද? එහෙමයි සම්මි. ඉතින් ඒ නිසා මේක තේරෙන්නේ නැහැ කියලා ගත්තොත් තේරෙන්නේ නැහැ කියලා මේක අතාරින්නත් බෑ. මොකද මම දිගට කරගෙන යනවා. එහෙමයි අනිත් එකත් හාමුදුරුවනේ ඕක තේරෙන්නමත් වෙනවා. මොකද රූපස්කන්ධයනේ ඔය. රූපස්කන්ධය තමයි ඔය රූප 28. ඔව්. එහෙමයි. ඊට පස්සේ අපි යනවා හෘදේ රූපය කියන. මනෝ ධාතුව හා මනෝ විඥාන ධාතුව නිස්සය වන්නේ හෘදේ රූපයයි. බලමු ඒ ගැන මොකද්ද මේ අභිධර්ම මාර්ගය පොතේ කියන්නේ කියලා. හෘදය වස්තු රූපය. චක්කු විඥාන
රත්නාදීන්ට ඇතිවීමට ස්ථාන වන්නේ ප්‍රසාද රූප පසය. පංච විඥානයන් හැර ඉතිරි සිත් ඇතිවීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය. එය පවත්නේ හෘදය කෝෂයේ ඇති ලේවලය. එහෙම තමයි ඒක විස්තර කරන්නේ. ඊට වඩා දෙයක් ඒක විස්තර කරන බව පේන්නේ නැහැ නේ මේකේ. එහෙමයි හාමුදුරුවෝ. එතකොට මේ හෘදේ රූපේ නැති තැනොත් තියෙනවද අසඤ්ඤතලයේ හෘදේ රූපයක් නැහැනේ. කය නෑනේ හාමුදුරුවෝ. කය නැති නිසා හෘදයක් නැහැ. රූපස්කන්ධයම නෑනේ. රූපස්කන්ධයම නැහැනේ. එහෙමයි. ඔව් එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ රූපස්කන්ධේ නැත්නම් වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංස්කාරස්කන්ධයයි විඥානස්කන්ධයයි. එහෙමයි. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ පුඤ්ඤාභි සංකාරات නොවේ අපුඤ්ඤාභි සංකාරات නොවේ ආඤ්ඤයාභි සංකාර. එහෙමයි. එතකොට අසඤ්ඤ තලයේ ඉන්නකොට පව් කියලා જાතියක් විපාක දෙන්නෙත් නැහැ පින් කියලා જાතියක් විපාක දෙන්නෙත් නැහැ නේ. ධ්‍යාන සිතම පවතිනවා ප්‍රතිසන්දී සිත පටන් මරණය දක්වා. එහෙමයි. ආයුෂ තියෙන තාක්කල් එහෙමම පවතින එක නේ ඒ හාමුදුරුවෝ. ස්වභාවයෙන් පවතිනවා. ඒ සාන්තයි ප්‍රණීතයි. අලුත් සිතුවිලි ඇතිවීමට අවශ්‍ය අරමුණු නැහැ නේ. ඉන්ද්‍රියන් නැති නිසා එහෙමයි හාමුදුරුවෝ. ටිකක් අමාරු කතන්දරයක් එක දැනගන්න නේ. හොඳයි. එතකොට අපි ඊළඟට යනවා ජීවිත රූපේ. කර්මෙන් හටගන්නා රූපයන්ගේ ජීවන ශක්තිය හේවත් කර්මජ රූපයන් පාලනය කරන ඒවායේ පරම්පරාව පවත්වන රූපේ ජීවිත රූපයයි. ජීවිතේන්ද්‍රය anu ඒටම නමකි. ජීවිතේන්ද්‍රයේ රූපය තමාහා බැඳී උපදනා රූපයන් පරම්පරාව වශයෙන් චිරකාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරන රූපේ ජීවිතේන්ද්‍රය නම් වේ. ශරීරයක කර්මයේ චිත්තේ ඍත්වය ආහාර යන හේතු හතරකින් හටගන්නා රූප ඇත්තේ. කර්මය නිසා රූප හට ගන්නවා, චිත්තය නිසා රූප හට ගන්නවා, ඍතු නිසා රූප හට ගන්නවා, ආහාර නිසා රූප හට ගන්නවා. ඒ හේතු හතරෙන් චිත්ත, ඍතු, ආහාර යන හේතු තුන ඒවායින් උපදින රූප ළඟම ඇත්තේ. එබැවින් චිත්තාදී හේතු තුනෙන් හටගන්නා රූප පාලනය කරන්නට 아무තු දෙයක් වමනා නැත. සත්ව సంతානයේ කර්මජ රූප හටගන්නේ ඒ අවස්ථාවට නැති අතීතයේ ඇති වී නැති වී ගිය කර්මයකිනි. එබැවින් කර්මජ රූප පරම්පරාවන්ට චිරකාලයක් පැවතිය හැකි වීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතුය. කර්මජ රූප ආරක්ෂා කරන ඒ වාගේ පරම්පරාව බොහෝ කල් පවත්වන බලය මේ ජීවිතේන්ද්‍රී රූපය. ජීවිතේන්ද්‍රයේ ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ සිය ගණන් දහස් ගණන් මුළුල්ලේ නොසිදී පවතින්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් වුණාද? notalk.com මේ ජීවිතේන්ද්‍ර රූපය ගැන කියපු විස්තර ඔයගොල්ලන්ට පැහැදිලි වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් අයටත් තේරුණාද? ටිකක් මටත් චුට්ටක් තමයි තේරුනේ. අවසරයි. ඔව් කියන්නේ. අපි අමුතු උතර අර උකට සම්බන්ධද ඔය කර්මජික උකට සම්බන්ධද යම් කම්මං කරිස්සාමි කල්යාණං ව පාපකම්ම තස්ස දායාදෝ භවිස්සාමි කියන එක උදෙන් සම්බන්ධ කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ඒක උරුම කරන් තමයි මේ කර්මජ රූප හටගන්නේ. බොහෝ කාලයක් පවතිනවා කියන එකද? ඔව්. දැන් කර්ම කියන ඒවා කර්ම කියන්නේ චේතනාවනේ.
චේතනාවන්ගෙන් සිදුවන ක්‍රියාවන්ගේ නිමාවත් සමග එහි විපාක දීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ විපාක දීමේ ශක්තිය අවකාශයේ ඇති කල්ලි විපාක දෙනවා. ඒතරේ විපාක දෙන කර්මයේ ආයු කාලය අපි හිතමු අවුරුදු දෙකමාරක් නම් අවුරුදු දෙකමාරක් තිස්සේ මේක පවත්වන්න උපකාර වෙන්නේ මේ ජීවිතේන්දී. සමහර ඒවා ඉතින් මේ විතරක් ලොකු කාලයක් යන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න දැන් විභාගයකට සූදානම් වෙන දරුවන්ගේ ඒ කර්ම විභාගයේ අවසාන වෙනකම්ම හොඳට මතකයේ තියෙනවා උනන්දුව තියෙනවා ආදි වශයෙන් තියෙනවා. විභාගයේ වුණාට පස්සේ ක්‍රමයෙන් හීන වෙලා යනවා. ඒකට හේතුව ඒ කර්මය අහෝසි වීම නෙමෙයි වෙනත් හේතුන් බලවත් වෙලා වෙනත් ආකාරයක රූප එනවා. එතකොට ඒ වාට ජීවිතේන්ද්‍රය ගොඩ නැගෙනවා. එහෙම වුණාම අර කර්මයේ ෂේ වෙලා ගියා නෙමෙයි වෙනත් අවස්ථාවක් උදා වීම නිසා අරක යටපත් වෙනවා. ඒක විපාක දෙන්න ආයෙත් පුළුවන්. හරිද බර්නාඩ් ඒ කතාව? එහෙමයි හාමුදුරනේ දැන් ප්‍රතිසන්දියට හේතු වෙන එකනේ හාමුදුරනේ ප්‍රතිසන්දියට මේ ඉදිරිපත් වෙන කර්මයේ යම් කිසි ශක්තියක් තමයි තියෙන්නේ හාමුදුරනේ. හොඳ කර්මයක දීර්ඝායුෂ තියෙන්න පුළුවන්. ඊට අඩු එහෙමයි. ඒ එතනදී තමයි ජීවිත ඉන්ද්‍රිය රූපය ඇති වෙනවා කියලා කියන්නේ. ඒකෙම තව එකකුත් තියෙනවා දැන් මේ ප්‍රතිසන්දියේදී කර්මජ රූප හට අරගෙන පළවෙනි සිතේදී උපාද තිති භංග අවස්ථාවේ කර්මජ රූප විතරයි. ඊට පස්සේ වන පළවෙනි සිත කියනවා මේ ආත්මයේ ඉපදුන ආත්මයට උපාදාන වෙන චිත්ත වීදි 10ක් 15ක් යනවා කියනවා. ඔව්. එතනදී තමයි මේ අපේ මේ ශක්තිය උපදින්නේ කියලා තමයි එහෙම තමයි මම කියවලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ අර පෙර ආත්මේ අපිට චුතියට හේතු වෙන කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත තමයි එතනට ඉදිරිපත් වෙන කර්මයේ අනුව තමයි. එතකොට හොඳ කර්මයක් චුති චිත්තයට ආව දීර්ඝායුෂ තියෙනවා. සමහර වෙලාවට ඊට අඩු එක ඒ වගේ එකක් තමයි හාමුදුරනේ කියන්නේ. එහෙම තමයි කියනවා ඒක තීරණය වෙන්නේ. නමුත් පස්සේ කර්මජ රූප අවසරයි හාමුදුරනේ. කර්මයෙන් හට ගන්නා රූප අනෙකුත් හේතුන් නිසා වෙනස් කරගන්න පුළුවන්. එහෙමයි අපි දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට හොඳට රැවුල වැවෙන්නේ නැති ශරීරයක් නම් උරුම වෙලා තියෙන්නේ අපිට චේතනාවක් වෙනවා නම් හොඳ රැවුල වවා ගන්න. ඒතර අපිට ඒකට අවශ්‍ය ආහාර හොයා ගන්න පුළුවන්. දැන් මිනිස්සු විශ්වාස කරනවා වලස් තෙල් ගෑවාම රැවුල ගොඩාක් වැවෙනවා කියලා. එතකොට දැන් යම් කිසි කෙනෙක් රැවුල වවා ගැනීම සඳහා වලස් තෙල් ගෑවොත් එතකොට රැවුල වැවෙනවා නම් හොඳටම ඒක කර්මජ රූපයෙන් ලැබිච්ච එකක් නෙමෙයි අර වලස් තෙල් කියන එක ගාපු නිසා. එතකොට අපි ඒකට කියනවා ආහාරජ රූප කියලා. හරිද? එහෙමයි හාමුදුරනේ. ඒ කියන්නේ යමක් කෑවත් ආහාර, ඇඟේ ගෑවත් ආහාර නේ. දැන් කර්මයෙන් හටගන්න රූප හාමුදුරනේ දැන් ඒකයි අර මම නිතර අපි සාකච්ඡාවේදී නිතර මතුවෙන එකක් තමයි දැන් නිරෝධ සමාපත්තියට සමවැදුණා කර්ම රූප කියන එක නවත්තන්න. කර්ම රූප අපි මේ ආත්මේ ඉපදීලා අපි මේ ආත්මේ මැරෙනකම් මරණාසන්නයේදී චිත්තක්ෂණ 15කට මෙහා තමයි කර්ම රූප නවතින්නේ. ඒක චිත්තක්ෂණ 15කට කර්ම රූප නවතින නිසා තමයි සත්‍ය මරණයටපත් වෙන්නේ. එහෙමයි. එතකොට කම්ම අපි මොනවා කරත් මේ කර්ම රූප කියන එක ඇතුලේ යනවා හම්බුනේ. ඔව්. ඒ හැම මොහොතකම කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ කාරණා හතරෙන්මනේ හම්බුනේ මේ අපේ කය පවතින්නේ. ඔව්. එතකොට මේ ඉපදුණු දවසේ ඉඳලම පළවෙනි චිත්තක්ෂණේ ඉඳලම මරණය දක්වාම මේ කර්ම රූප යනවා. ඔව්. දැන් රෝගී ජීවිතයකට උරුමකම් කරන කර්මජ රූප තිබුණොත් එතකොට චිත්තයෙන් සුවපත් කර ගැනීමේ කැමැත්තක්. ඒ සුවපත් කර ගැනීමේ කැමැත්තෙන් බෙහෙත් ගන්නකොට ඉතින් මේ කර්මජ රූප බලවත් නම් ඒ බෙහෙත් ඇලර්ජික් වෙනවා, ಗುಣ පීඩන්නේ නැහැ, වෙනත් ප්‍රශ්න ඇති වෙනවා.
දැන් බැරි වෙලාවත් ඒ ඒට අර කර්මජ රූපයන්ගේ ඒ ස්වභාවය යටපත් කරන්න පුළුවන් නම් විතරයි ಗುಣ පිහිටන්නේ. ඒකනේ සමාජයේ ඒකදී මේක ගත්තත් හරියන්නේ. ඔව් කියන්න බං. දැන් හාමුදුරනේ දැන් අපි ආනන්තාරියේ පාප කර්ම නියත විපාකනේ. ඔව්. එතකොට අනිත් ඒවා අපිට අහෝසි කරන්න බැරිද චිත්ත රූප වලින්? පුළුවන්. සිතින් පුළුවන්. පුළුවන්. එහෙනම් එතකොට අපිට පේනවා එහෙනම් අපේ දැන් කෙටි ආයුෂ ඇතුව ඉපදුනත් අපේ ආන්දරෝනේ සිත්තෙන් හටගන්න ditta ධම්ම වේදනියෙන් උපදවන කර්ම රූප වලට හැකියාවක් තියෙනවා ඒක සංස්කරණය කරන්න. ඔව්. ඒක නේද දීගාය කුමාරයා රතන සූත්‍රයෙන් පිටුනාම 120ක් කියයි කියන්නේ. එහෙමයි ආන්දරෝනේ. ඔව්. ඉතින් ඒ නිසා කර්මජ රූප ගොඩාක් බලවත් කියලා කියන්නත් බෑ. ඉතින් කර්මජ රූප වලට අනුව නෙමේ ජීවිතය ඇත්තටම නිතරම පවතින්නේ චිත්තජ ඍතුජ ආහාරජ කියන. දැන් මෙතන දැන් මට මේ සිග්නල් ගන්න බැරි වුණා මම විනාඩි 22ක් එකට try කරා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ පැස්ස. දැන් මගේ චේතනාව බොහොම බලවත්. එහෙමයි. චේතනාව බලවත් වුණාට මට සිග්නල් නැහැ. ඊට පස්සේ මොකද උනේ? මම ඩයලොග් එකට ගියා. ඩයලොග් එකට ගියාම ඒකත් ඉතින් චිත්තජ තමයි. ඩයලොග් එකේ සිම් එක තියෙන්නේ අර ලොකු සිම් එකට තමයි ඉඩ තියෙන්නේ. ඉතින් අපේ අර නිමල ස්වාමීන් වහන්සේ කවුද මේ සුකිතමනෝ ස්වාමීන් වහන්සේ ඒ සිම් එක දානකොට අර මයික්‍රෝ සිම් එකක් ඇතුලේ මේක දැම්මා. ටිකක් කල් වැඩ කරා ඊට පස්සේ බිම වැටුණාට පස්සේ සිම් එක ඇද වෙලා වැඩ කරේ නැහැ. දැන් ඉතින් ඒ නිසා සිග්නල් පෙන්වන්නේ නැහැ. මම ගයාන්ට කතා කරපුවාම මේ ඩේටාස් ඉවරලා කියලා නෑ 6ක් පෙන්වනවායි කිව්වා. ඉතින් මං කිව්වට 6ක් පෙන්වනවා වුණාට මේකේ ඩේටාස් පෙන්වන්නේ නෑනේ කියලා. ඊට පස්සේ ඉතින් මං ගලවලා බලපුවාම අර සිම් එක ඇද වෙලා. ඊට පස්සේ ආපහු මොනවද චිත්තජ රූප. මම විමලසේන අයියට කියලා කොහොම හරි කෑල්ලක් හොයාගත්තා. හොයාගෙන ඒක දැම්මට පස්සේ දැන් ඉතින් ඒක ගානට ප්‍රමිතියට තියෙනවා. ඒ නිසා තමයි මම මේ වැඩ කරන්නේ. දැන් මම මේ වැඩ කරන්නේ ඩයලොග් ඩේටාස් වලින්. මොබිටෙල් ඩේටාස් හරියට වැඩ කරන්නේ. මේ ගෙදර තියෙන SLT එකත් වැඩ කරන්නේ. එතකොට ඒක කර්මජද ඍතුජද? ඍතුජ. ඍතුජ. ඉතින් මේ විදිහට ගත්තාම ඒ තැන්වල ඒ රූපයන්ගේ වෙනස්කම් සිද්ධ වෙනවා ඒ ආකාරය ඇතිවන බලවත්කම් අනුව. ඒ අනුව ජීවිතේන්ද්‍ර කියන්නේ ආයු කාලය පිහිටනවා. දැන් මේ වගේ බැටරි බැස්සනම් එහෙම වැඩක් ගන්න බැරුව යනවා. ඉතින් මේ චූටි ඊර්ෂ්‍යාපාරකුත් නොගියාම නොවේ. අම්මෝ ස්වාමීන් වහන්සේ ගැජට් ගොඩ කිව්වා. ඒක අම්මෝ ඊර්ෂ්‍යාවෙන් ආවේ. නැත්නම් ඊර්ෂ්‍යාව නැත්තම් ඔහොම කියන්නේ. අනේ මට හරිම සතුටුයි. ස්වාමීන් වහන්සේට කොහොම හරි මේ වැඩ ටික කරගන්න ක්‍රමයක් හැදෙනවානේ. ඒක මුදිතාව. ඒක නම් ඊර්ෂ්‍යාව. බර්නාඩ් මොකද කියන්නේ ගැන? ඊර්ෂ්‍යාවද මුදිතාවද කියලා පෙන්වන්න ඔය ඉන්ෆර්මේෂන් ඇතිද? හාමුදුරනේ දැන් ඉතින් මගේ මොබිටෙල් එක වැඩ කරේ නෑනේ. ඊට පස්සේ මම ඩයලොග් ගත්තා. අම්මෝ ස්වාමීන් වහන්සේට ගැජට් ගොඩ කියලා කිව්වා. එතකොට ඒක ඊර්ෂ්‍යාව නේද? ඉවසන්න බැරි වුණා. දැන් ඔක මුදිතාව නම් කියන්නේ අනේ ස්වාමීන් වහන්සේගේ වැඩ ටික කරගන්න කොහොම හරි දේවල් තියෙනවා. මට හරි සතුටුයි කිව්වා නම් අන්න මුදිතාව. මේක නයි ඊර්ෂ්‍යාව තමයි. වර සම්පatti ගාතාවක් තියෙනවා. මේක ඊර්ෂ්‍යාව නෙමෙයි. යාගේ මේ මොකක්ද මේ ප්‍රකාශනයම මේ විග්‍රහ කරගන්න හැටි. ස්වාමීන් වහන්සේ ඒක මුදිතාව තමයි. පුදුම සහගත වුණා. කවුද? දන්නේ කිව් එක්කන. කොහොම තමයි ඉතින් සපෝට් එකට කතා කරලා ගුටි කන අයත් ඉන්නවනේ තනින් තන. හොඳයි. එතකොට ඔන්න දැන් රූප හැට ගන්න ආකාරයේ රූප පවතින ආකාරය පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් අපි ආහාර රූපයට යන්නේ කොහොඳයි නේ? එහෙමයි හාමුදුරනේ. ඔව් මෙන්න ආහාර රූපේ පේනවනේ ඔයගලන්ට.
ආහාර රූපය ගැන කියන්නේ වැළඳීමෙන් හෝ ඇඟ ගැල්වීමෙන් හෝ ඇඟට විදීමෙන් හෝ යම්කිසි ආකාරයකින් ශරීරගත කළ කල්හි ශරීරයේ බලය ඇති කරන්නා වූ චිර ජීවනයට අනුබල දෙන්නා වූ විශේෂ රූප කොටසක් ඇති කිරීමෙන් ශරීරයේ වර්ධනය කරන්නා වූ මහා භූතයන් ඇසුරු කොට පවත්නා වූ මහා භූතයන් ඇසුරු කොට පවත්නා වූ එක්තරා සූක්ෂම ස්වභාවයකට ආහාර රූපයයි කියනු ලැබේ. ඕජාව යනුවෙන්ද එය හැඳින්වේ. ඒ විදිහට තමයි මම ඒක ලියලා තියෙන්නේ. ඊට වඩා විස්තරයක් මම හිතන රේණුකාන් චන්දන විමල හඳුරන් වාසී ඉදිරිපත් කළා තියෙනවායි කියලා. බලමුනේ එකක්. එහෙමයි අඳුරු. ආහාර රූපේ ගොඩක් විස්තර නෑ උනට මෙහෙම කියනවා. ශරීරයේ අමුතු රූප කොටසක් උපදවා ඒ ශක්තිමත් කරන චිරකාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය. ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලුම වස්තු වල ඇත්තේ. එහෙත් සියල්ලයිම ඇත්තා වූ ඕජාව සකල සත්‍යයන්ටම ගැලපෙන්නේ නොවේ. ඒ සත්‍යයන්ගේ ශරීරවලට ගැලපෙන ආකාර ඒ සත්වය අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීරය රැකේ. ඔවුන්ගේ ශරීර රැකේ. පඨවි ධාතුවේ පටන් ආහාර රූපේ දක්වා කියවුණු මේ රූප 18 කෙලින්ම කර්මාදී ප්‍රත්‍යයන් විසින් උපදවන රූපය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපයයි කියනු ලැබේ. තවද ඒවාට ස්වභාව රූප, සුවලක්ෂණ රූප, රූප යන නම්ද කියනු ලැබේ. නිෂ්පන්න රූප. හාමුදුරුවනේ තව ඔය ආහාර රූපේ තව ලස්සන කාරණාවක් තියෙනවා හාමුදුරුවෝ. කියන්න බලන්න. මේ ධර්ම අටුවාවේ තියෙන එකක් තමයි මේ දැන් අපි එළියෙන් ගන්න ආහාරය අපේ කයේ තියෙන ඕජා රූපයත් එක්ක එකතු වෙලා තමයි මේ කය ඇතුලේ රූප උපද්දවන්නේ. හරි. දැන් අපි එළියෙන් ගන්න රූපයි එළියෙන් ගන්න ආහාරයයි මගේ කයේ තියෙන ඕජා රූපය එකතු වෙලා තමයි රූප හටගන්නේ. ඒක වැදගත් වෙන්නේ හාමුදුරනේ. දැන් සමහරක් දිනෙකට සීනිකා දැන් සීනි වල මොකක් හරි යම්කිසි විසක් හෝ ශරීරයට අහිතකර ස්වභාවයක් තියෙනවා නම් හැමෝම සීනිකාපුවම එහෙම වෙන්න එපේ. ඔව්. ඒතර සමහරු සීනිකාපුවම එහෙම වෙන්නේ නැහැ. ඔව්. සමහරු සීනිකාපුවම වෙනවා. එතකොට පේනවා මොකද මේ බලවත් කොට සැලකන්නේ පිටින් ගන්න ආහාරය නෙවෙයි. ඔව්. තමන් තුල තියෙන ඕජා රූපය තමයි දැන් අපි ගොඩාක් වෙලාවට ඇනලයිස් කරන්නේ එළියේ තියෙන බිත්තරේ ප්‍රෝටීන් තියෙනවා මේවා තියෙනවා කියලා. නමුත් ඇත්තටම කියන්නේ ඒක අපේ ඇතුළට ගියාම අපේ තියෙන ඕජා රූපයත් එක්ක එකතු වුණාම තමයි ඇනලයිස් කරන්න තියෙන්නේ. ඔව්. මොකද වැඩි වටිනාකමක් දෙන්නේ හාමුදුරුවෝ ඒ පොත්වල මේ අපේ අභ්‍යන්තරයේ තියෙන ඕජා රූපය. ඔව්. එහෙමයි හාමුදුරුවෝ. එක එක්කෙනාගේ ශරීරවල තියෙන වෙනස්කම් මේ කර්මජ හේතු නිසා. එතකොට ඒ අනුව ගන්න ආහාරවල වෙනස්කම් සිදුවීමෙත් ගුණවත් ස්වභාවයක් හෝ අගුණ ස්වභාවයක් තියෙනවා. ඊළඟට සමහර විශ්වාස තියෙනවානේ. ඒ විශ්වාසයන් නිසාත් ආහාරවල වෙනස්කම් සිද්ධ වෙනවා. උදාහරණයක් කියන්නද? මේ පුංචි කාලේ ඔය කංකුම් මම වළඳලා පුංචි කාලේ කංකුම් අනුභව කරලා ඔකේ අර කිරි ගතියක් තියෙනවානේ. මං ඉතින් කංකුම් එකේ කඩනකොට අර කිරි ගතියක් තිබිලා හැබැයි මේ කිරි වලට මට බඩ යන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් මට ඔක හිතනකොට මට වයස අවුරුදු 9ක් හරි 10ක් හරි ඇති. එදා ඉඳලා අද වෙනකම්ම කංකුම් කෑවොත් බඩ යනවා. ඔයගොල්ලන්ගේ කතාව විශ්වාස කරනවද? මම නම් විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද විශ්වාස කරන්නේ? දැන් ඔබ වහන්සේ කතාවනේ ඒක. දැන් අපේ සමහර ඒවා කාපුවාම බඩ යනවා කියලා ඒවා අයින් කරනවා. යන්න නොදැන කෑවොත් බඩ යන්නේ නැහැ.
දැන් මුරුංගා කොළ කෑවොත් ලක්මාල්ට බඩ යනවා කියලා මුරුංගා කොළ අල්ලන්නේවත් නැහැ. ඔව්. හැබැයි මුරුංගා කොළ මේ මයොක්ක වලට දාලා කෑවොත් එයා එයාට දන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඔව්. මුරුංගා කොළ නම් මුරුංගා කොළනේ හම්බෙන්නේ. ඔව්. ඒතර එහෙම එකක් දාගත්තොත් එහෙම වෙනවා කියලා මාත් විශ්වාස කරනවා. ඔව්. ඉතින් දැන් තව කතන්දරයකුත් ඒකේ කියන්න ඕනේ. අර මැලේසියන් කංකුම් වල කිරි නැහැ. අපේ කංකුම් වල තමයි කිරි ගතියක් තියෙන්නේ. ඉතින් මම මැලේසියන් කංකුම් වැළඳුවොත් බඩ යන්නේ. එතකොට ආහාර ඕජාව හිතකර විදියට හෝ අහිතකර විදියට මොකද්ද බලපාන්න අපි දැඩිව ගත්ත අදහසුත් බලපාන. ඒ අනුව අපේ කෙමිකල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. මොනවා කෑවත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන අයට මොනවා කෑවත් ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් ඕක මේ හිතලා ඇති කරගත්ත දෙයක් නෙමෙයි. මට ඕක පුංචි කාලේ ඇති වෙච්ච එකක්. ඉතින් අපේ අම්මා කංකුම් බොහොම රසවට හදන්නේ. ඒත් මට බඩ යනවා. මං හිතන්නේ මම මැල්ලුම් වලට ගොඩක් කැමති කෙනෙක්නේ. මම නොගන්න එකම වර්ගයේ කංකුම් විතරයි. අනිත් ඔක්කොම ಜಾති වළඳනවා. බර්නාඩ්ට මොන හරි ඒ ගැන කියන්න තියනවද? ඒකම තමයි නේද හම්දුරනේ දැන් අපේ කයේ තියෙන ඕජා රූපේ තියෙන මේ වටිනාකමයි එළියෙන් ගන්න එකයි එක එකතු වෙලා හට ගන්න දේ නිසා නේද? ඔව්. ඔව්. මන් දන්නේ දැන් ඔබ වහන්සේක හිතින් හදාගත්ත රූපයක්ද කියලා පොඩි කාලේ එහෙම ඇලර්ජි එකක් දැන් මට ඕනනම් ඒක වෙනස් කරලි වෙලා ඊට පස්සේ මේ හොඳ විශ්වාසය වෙනස් කරන්න වළඳන්න පුළුවන්. එහෙම වුණොත් කම්පුම් වැළඳුවාට මේ බඩ යන්නේ try එකක් දෙන්නද මං ආපහු? ඔව් එහෙම කරන්න පුළුවන් ඇති හම්දුරනේ. ඔව් පුළුවන් මං උත්සාහ කරනවා. ඔව් එහෙම පුළුවන් වෙන්න ඕනේ. දැන් අර මට මේ ඩෙලවෙයාවල දරුවෙක් වුණ ගැසුණා. එයාට මේ එග් ඇලර්ජි මැරෙන්න තරම් ඇලර්ජි. ඉතින් මං එයාට කිව්වා නෑ එහෙම එකක් වෙන්න බෑ. දැන් ඔයා පුරුදු වෙන්න ඕනේ ලැබෙන දෙයක් බොහොම මෛත්‍රී සහගත සිතින් ගන්නන කියලා මම ඒගොල්ලන්ට මේ දැහැනක් දුන්නා. මෛත්‍රී භාවනාව මුල් කරගත්ත ගාතාවක්. ඉතින් ඒ දරුවා ඒක හොඳට කටයුතු කරා. ඉතින් දැන් අම්මා කියනවා වෛද්‍ය පරීක්ෂණයේදී යාට එග් ඇලර්ජික් නැහැ කියලා සනාථුණයි කියලා. දැන් දරුවාට ඒ ප්‍රශ්නේ නැහැ කියලා. අර පිටරටවල හැම වෙලේම ඉන්ජෙක්ෂන් එකක් ළඟ තියාගන්න එපා. නැත්තම් මැරෙන්න තරම් අමාරු නෝනේ. ඒ ඇලර්ජික් වුණාම අටකජු ඇලර්ජික් අය ඉන්නවා. එතකොට පීනට් ඇලර්ජික්. ඊළඟට මොනවද මේ ආමන් නේද? ආමන් නට්ස් ඇලර්ජි අය ඉන්නවා. බිත්තර ඇලර්ජි අය ඉන්නවා. ගොඩක් ඒවා ඇලර්ජි අය ඉන්නවා. අපේ රටෙත් ඉතින් එහෙම ඇලර්ජි අය ඉන්නවා. ඉතින් ඇලර්ජි කිව්ව ගමන් අපේ අය කරන්නේ අර අමු පොල්කොළ තම්මලි වල පොල්කොළ පුච්චලි වල දුමක් අල්ලනවනේ. නිලන්ති නම් ඒකේ මොකක් හරි එෆෙක්ට් එකක් තියනවාද? කරප්පන් දැම්මයි කියලා අර පොල්කොළ අමු පොල්කොළත් පුච්චන්නේ. නිලන්ති නංගේ නැද්ද? නෑ නේ. ඉන්න. නිලන්ති නංගේ ඒක දන්නවාද? කරප්පන් කියලා අර අමු පොල්කොළ පුච්චනවා දුම අල්ලන එකලා. එයා සමහරලාට ලෙඩුත් එක්ක දන්නේ. වැඩ කරන ගම වෙන්නේ. හරි. එතකොට ඔන්න දැන් අපි යනවා ඊළඟ කාරණාවට. ඊළඟ කාරණාව ඇවිල්ලා මොකද්ද? ආකාශ ධාතුව කියලා මේක විස්තර කරන්නේ. යමක් ඇති තැන තවත් යමකට ඉඩක් නොමැත. ඒ දේ වෙනුවෙන් ඉඩක් තිබිය යුතුය. ඒ ඉඩකඩ ආකාශ ධාතු වශයෙන් හැඳින්වේ. සියල්ලම ඇත්තේ ආකාශ ධාතුව තුල වන අතර ඒ උත්පාද තිතිබංග යන ලක්ෂණයන්ගෙන් තොර වූවකි. රූප කලාප එකිනෙක මිශ්‍ර නොවි පවතින්නේද ආකාශ ධාතු නිසාමයි. ඒකාබද්ධ රූප කලාපයන් අතර ඒවා එකිනෙකින් වෙන් කරමින් පවතිනා වූ ආකාශ ධාතු පරිච්ඡේද රූප යනුවෙන් හැඳින්වේ.
මේක විස්තර කරන රේණුකාණ චන්දිමල ආමරන් වහන්සේ ආකාශ ධාතුව අජටාකාශේ රූප පරිච්ඡේදාකාශය කියා ආකාශ ධාතුව දෙපරිද්දකින් කියනු ලැබේ. සියලුම වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථාන වෙන ලෝක කුහරය අජටාකාශ නම් වේ. ඝන බද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නමි. අටවිසි රූපයෙන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය. මේ ආකාශ ධාතුව වෙන් හෝ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. ඒත් රූප කලාපවල අමිශ්‍ර පැවැත්මට ඒවා අතරට ආකාශයක් වමනා බැවින් එය එක් රූපයක් ඇටියට ගණන් ගනු ලැබේ. හොඳයි ඊළඟට එනවා ඒ කියන්නේ තව මොනවද කතා කරන්න ඕනේද? හාමුදුරනේ ඒකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකත් හාමුදුරනේ දැන් අපිට පෙනුන් නැති වුණාට දැන් අපි කියන්නේ දැන් අපි මොනවා හරි කෑමක් හදන්න ඊට ඉස්සලා දවසේ හාල් පෙඟින්න දානවානේ. ඔව්. හාල් පෙඟින්න දාපුවම පහුවදා හාල් ඇටේ ඉදිමිලා තියෙනවා. දැන් හාල් ඇටේ ලොකු වෙලා තියෙනවා. හැබැයි අපිට හාල් ඇටේ ආකාශයක් තිබ්බා කියලා පේන්නේ නැහැ දැන්. කිලක් තිබුණ නැත්තම් වතුරට ඒක අස්සට රිංගන්න බෑනේ. බෑ. ඔව් එතකොට පේනවා මේ තද ගතිය තියෙන මේ ධාතු වලත් මේක තියෙනවා. ඔව්. දැන් නැත්තම් යකඩයක් වුණත් හාමුදුරනේ විරන්න විදියක් නැහැනේ. යකඩේ ඇතුළේ සිදුරක් තියෙන්නේ නැත්තම්. දැන් ඒකම තමයි හාමුදුරනේ දැන් අපි ඔය මේ එක ස්කෑන්ස් වල කරන්නේ මේ ඇතුළට මොකක් හරි ක්‍රමයකින් යවන්න තියෙන පණිවිඩයක් නේද? ඔව්. ආලෝකයෙන් හරි මොකක් හරි යවනවා. එහෙමනම් සිදුරක් තියෙනවා. එහෙම ගත්තාම තවත් කාරණාවක් තියෙනවා. දැන් එහෙමනම් මේ කයේ බරක් තියෙන්න බෑනේ. ඔව්. දැන් අපේ පඨවි ආපෝ තේජෝ වායෝ ඇතුලේ ආකාශයේ තියෙනවා. කියන්නේ ඒක නිසානේ දැන් බඩ ඇතුලේ තියෙන කැක්කුමකට එළියේ සිද්ධාලේප ගාලා අතුල්ලනවා. එතකොට ඇතුලට යනවනේ. ඒ කියන්නේ සිදුරු තිබිලානේ. සිදුරු තියනවා කියන එක නේද හමුරුනේ? ඔව් ඔව්. එහෙමනම් මේ කයේ බර කොහෙද තියෙන්නේ? බර ඔය මිනිස්සු පාවෙන්නේ මිනිස්සු උඩ යන්නේ සැහැල්ලු බවක් ඇති වෙන්නේ. දැන් අර කියන්නේ ලහුතා මුදුතා කියන මේ ධර්මතා දෙකේ දැන් අර කණික ප්‍රීතිය කියන එකේදී කියන්නේ මේ අර භික්ෂුන් වහන්සේ නමක් එළියට එනවා මේ පොය දවසක. ආපුවම හඳ එළිය දකින්නවා. හඳ එළිය දකින්නකොට ඒ හාමුදුරන් වහන්සේට මතක් වෙනවා දැන් මේ රුවන්වැලි සෑය ළඟ මිනිස්සු වන්දනා කරනවා ඇති පිරිත් කියනවා ඇති පහන් පත්තු කරනවා ඇති මේ විදියට පුදුමාකාර ලස්සනට මේක තියෙයි කියලා හිතනකොට මේ ප්‍රීතිය මේ කය උස්සලා ගිහින් රුවන්වැලි සෑය ළඟින් තියෙනවා කියලා කියන්නේ. ඔව්. මොකද කය උද්වේග ප්‍රීතිය කියලාද කියන්නේ? උද්වේග ප්‍රීතිය නේ අඳුර. අන්නරි උද්වේග. ඔව්. උද්වේග ප්‍රීතිය ඊට පස්සේනේ එරණ ප්‍රීතිය කියන කියන්නේ උද්වේග ප්‍රීතිය කියලා කියන කය උස්සවලා තව තැනකට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. එතකොට මේ දැන් අපි ගත්තාම හාමුදුරුවෝ මේ මාන දික්ටි කියන මේ දැන් මානේ ගත්තාම බලන්න කොහොමද මේ මානෙන් ඉන්නකොට මේ හරි තද හිතක් නේ තියෙන හරි කයත් එක්ක සැහැල්ලු ගතිය එහෙම නැහැනේ. ඔව්. ලහුතා මුදුතා විරුද්ධ ධර්ම දෙක තමයි හාමුදුරනේ මානයයි දික්තියයි කියන දෙක. ඔව්. අය සැහැල්ලුව නැති වෙන ඔය මාන්නෙන් එහෙම ඔය සමහර කට්ටිය නිකන් ඇවිදගෙන එනකොට නිකන් ලොකුවට නිකන් හරි බර ගතියක් තියෙන්නේ. ඔව්. ඒ ලහුතා මුදුතා කියන දෙකට විරුද්ධ ධර්ම දෙක කියලා. ඒකට පේනවා හාමුදුරනේ මේ කය ඇත්තටම සැහැල්ලු කයක් මේ. නමුත් අපේ නාම ධර්ම හින්දා බර ගතියක් ඇවිත් තියෙනවා. එහෙමයි හඳුරු. ඔව්. දැන් එතකොට දැන් ඔන්න අපි යනවා ආකාශ ධාතු ගැනත් කතා කරා. මම ඒ අතර වාර්ධි හෙව්වා පස්වනක් ප්‍රීතිය කියන එක. ඒකේ තියෙනවා එක කුද්දක ප්‍රීති, කුඩා ප්‍රීතිය සුළු වශයෙන් පහළවන ප්‍රීතිය මෙලමින් හැදෙනවා. කණික ප්‍රීති, ශනික ප්‍රීතිය, විදුලියක් මේ ශනිකව අට ගන්නා ප්‍රීතිය. ඔක්කාන්තික ප්‍රීති, බැස ගන්නා ප්‍රීතිය, ශරීරයට බැස ගන්නා ලද ප්‍රීතිය.
උද්වේග ප්‍රීතිය ශරීරයේ ඔසවා යාමට තරම් එය බලවත් ප්‍රීතියයි. පරණ ප්‍රීති පැතිරෙන ප්‍රීතියයි. ශරීරයේ පුම්වන්නාක් මෙන් ඇත්තා වූ බලවත් ප්‍රීතියයි. ඔය තමයි පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ. ඒකත් බලවත්. විසුද්ධි මාර්ගයේ ආම්දුරනේ ඒ ප්‍රීතිය ඒ ප්‍රීතිය නැති වෙනකොට දැනෙන ආකාරයත් විස්තර කරනවා ආම්දුරනේ. ආහා. කියන්නේ ලොබු දැහ ගන්න වෙනවා වගේ නිකන් අර අපි කියන්නේ මේ හිරිගඩු පිපුණා වගේ කියලා කියන පළවෙනි එක. ඔව්. එතකොට දෙවනි ප්‍රීතිය දැනෙනවා කියලා කියනවා හරියට නිකන් මූදේ රැල්ලේ නිකන් පාවෙලා යනවා වගේ කියලා. ඔව්. එහෙම විස්තරයක් තියෙනවා. තුන්වෙනි ප්‍රීතිය තමයි අර ශරීරයේ උසවන ප්‍රීතිය උසවන ස්වභාවය. හරි අපි යනවා දැන් ඊළඟ එකට. ඒකේ තියෙනවා විඤ්ඤාප්ති රූප දෙක. කාය විඤ්ඤාප්ති රූපය, වාග් විඤ්ඤාප්ති රූපය. එතෙන්ට යමු නේද? එහෙමයි ආම්දුරනේ. කාය විඤ්ඤාප්තිය ශරීරාවය ක්‍රියා කරන චිත්තජ වායුවේ වේගයේ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤාප්තිය නම් වේ. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තයේ උපදනා කල්ලි ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනි කූරක් ගැසූ කල්ලි ඒ කාමරය පුරා ආලෝකයක් ඇතිවන්නාක් මෙන් සොලවන්නට උවමනා ශරීරාවයව පුරා වායුවක් ඇතිවේ. ශරීරායව සෙලවෙන්නේ ඒ වායු වේගයෙන්. විඤ්ඤාති රූපයත් ඒ වායුව සමග ඇතිවන්නකි. එයින් උවමනා අතර වායු වේගයේ මෙහෙවනු ලැබේ. ශරීරාවයවල ඉහළ යෑම පහළට යෑම ආදී ක්‍රියාවට උවමනා පරිදි සිදුවන්නේ ඒ මෙහෙයීම නිසාය. ඉතින් මෙතෙන්දී මේ යමක් කියන්න ඕන. සමහර අය ඔන්න ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා නැමෙන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා ඔය ඕලාරික විදිහට වඳිනවා. ඒගොල්ලන් නැමෙන්න පුළුවන්. ඒගොල්ලන් කාලාන්තරයක් තිස්සේ අධික මානය නිසා ඒව නොකර හිටපු නිසා ඒගොල්ලන්ගේ ශරීරය තද වෙලා. හැබැයි ඉතින් දැන් අපි හිතමු අසනීප වෙලා ඉන්න අම්මා කෙනෙක් ශ්‍රද්ධාව ගොඩාක් බලවත්ව ඉන්න අම්මා කෙනෙක් ඇඳේ වැටලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. ඒ අම්මට ඇඳෙන් බිමට බැහැලා පසක පිටලා වඳින්න හිතනකොට අන්නේ සිතුවිල්ලත් එක්ක මේ කය බොහෝම පහසුවටපත් වෙලා ඒ අම්මා හැම වඳිනවා. ඒ තමයි කාය විඤ්ඤාතිය. ඔබේ සිතේ යම් දෙයක් කිරීමට කැමැත්තක් ඇතිවන කල්ලි ඒ කැමැත්තට අනුව ශරීරයේ හැඩගස්වන ස්වභාවය තමයි කාය විඤ්ඤාතිය කියලා කියන්නේ. ඉතින් ගොඩක් අයට වෙලා තියෙන හැමදේම බෑ 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 කියලා කම්මැලිලා ඊට පස්සේ වඳිනවා වැඳිලා කැතේ බෑ. අජූතයි. මම කියන එක හරිද බර්නාඩ් අයියා? එහෙමයි ආම්දුරෝ ඒකේ දැන් සාමාන්‍යයෙන් රූපයකට දැන් ඔය ඇසෙන් දකින්න වර්ණ රූපය කියලා අපි කිව්වනේ. ඇසෙන් දකින්න වර්ණ රූපයට අපේ ආම්දුරෝ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙනවා. ඔව්. අපි මේ වචන ටිකක් අමතක කරන්නකෝ. දැන් අපි කිව්වෝ යම්කිසි වටිනා 17ක් වටිනාකමක් තියෙන දෙයක් කියලා ගමුකෝ. හරි ගන්නකො එහෙම. ඔව් විඤ්ඤාප්ති රූපේ කියන එකට ආම්දුරෝනේ 17න් එකයි වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ එච්චරට මේ ඒ කියන්නේ එක චිත්තක්ෂණයකින් හට ගන්න දෙයක්. දැන් ඔව්. ඒක නිසා තමයි ආම්දුරෝනේ දැන් අපි චිත්තක්ෂණ 17ක් ආයු තියෙන දේකුත් අපිට අල්ලන්න මහා අමාරුයි. ඔව්. එතකොට එක චිත්තක්ෂණයක් තියෙන එක අල්ලන එක හොඳටම අමාරුයි. ඒක නිසා තමයි ඒවා අර්පණා ජවන් සිත් වලින් කරනවා කියලා කියන්නේ. ඔව්. ඒවා යම්කිසි දැන් හිටගෙන ඉන්න කෙනාට හිටගෙන ඉන්න කියලා සංඥාවක් දීපුවාම හිටගෙන ඉන්නවා. හැබැයි නිින්ද ගිය ගම වැටෙනවා. මොකද නිින්ද යනකොට අරක අතාරිනවා. ඔව්. ඒ වගේ දැන් මේ අපි දැන් සමහරක් වෙලාවට අපේ අඳුරේ අතපය හොලවන්න බැරි කට්ටියට ඔව් මලක් කඩන්න මල් කඩන්න දැන් මොකක් හරි දෙයක් අල්ලන්න කියන එක වටිනවා අත හොලවන්න කියන එකට වඩා. දැන් අත හොලවන්න කිව්වොත් චිත්තක්ෂණ 17ක් ආයු නැති එක චිත්තක්ෂණයක් ආයු තියෙන එකට අපි හිත තියන්න කියනවා යාට. ඔව්. ඒතකොට 17ක් තියෙන එකක්වත් අපිට සාමාන්‍යයෙන් අල්ලන්න බෑ. ඔව්.
එතකොට එයාට වෙන්නේ තවත් ඉච්ඡා බංගත්වයක් වෙන. ඒතර තවත් ඇවිදින්න බැරි වෙනවා. මොකද ඒකට හම්බුනේ දැන් මේක තමයි හරි වටින්නේ. මොකද මේ දැන් බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවල තියෙන දේ අපි එදිනදා ජීවිතේට ගන්න නැති එක. ඔව් දැන් එතකොට අපි අනිවාර්යයෙන්ම දැන් එහෙම අතපය පණ නැති වේගන එන කෙනෙකුට කවදාකවත්ම කියන්න හොඳ නැහැ මේක උස්සන්න කියලා අත. ඔව් වහන්සේට තේරෙනවා මං කියන එක දැන්. තේරෙනව නෙමෙයි මම ඔයාලට ඕනනම් කියන්න මේ පිළිබඳ උදාහරණයක්. එහෙමයි හඳුරු. මම එතකොට ওই විඤ්ඤාප්ති චිත්ත ගැන මොනවද දන්නේ නැහැ. මං එතකොට වයස අවුරුදු 23ක තරුණෙක්. දැන් මම 58ක තරුණෙක්. ඉතින් මේ එතකොට මම මහාන වෙලත් නැහනේ. ඉතින් ওই විද්‍යාපීඨයේ හිටපු ළමයෙක්ගේ ගෙදරකට මම ගියාම එයාගේ අයියාගේ නෝනා කොර වෙලා හිටියා. ඉතින් මම ඊට පස්සේ මට කැමැත්තක් උපන්නා එයාගේ කොර ගතිය නැති කරන්න. ඉතින් මම එයාට ලස්සනට කතා කරා. එහෙම කතා කරන ගිහිල්ලා විනාඩි 4කට පස්සේ මං කිව්වා දැන් ඉතින් මම විනාඩි 40ක් ඔයාලට කතා කරන්නේ. ඇයි ඔයාට බැරි මේ ගිහිල්ලා තේ එකක් හදාන්න ඉන්න කියලා කිව්වා. මේ කොර වෙලා හිටපු කාන්තාව කුස්සියට ගිහලා තේ එකක් හදානවා. ඔව් හඳුරුනේ. හරියට හරි. එහෙම තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ අපි ක්‍රියාවකට තමයි හිත කියන්න දෙන්නේ. මොකද ඊට පස්සේ මේ කියන්නේ අර අඳුරු කාමරයක ගිනි කූරක් ආපුවම ආලෝකය ඇති වෙනවා වගේ බොහොම වේගෙන් අපේ කය තුල ක්‍රියාත්මක වෙන යම්කිසි ශක්තියක් තියෙන. ඒක අපිට අල්ලන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක ඇත්තටම හඳුරුනේ අර්පණා සිතක් කියලායි කියන්නේ. ඒක අපිට අල්ලන්න එහෙමයි. මේ කතාවේ තව ටිකක් එහාට යනවා. දැන් මෙයා කොර වෙලා තියෙන්නේ එයා හැම අවුරුද්දටම එයාගේ අම්මයි තාත්තයි බලන්න යනවා ළමයි දෙන්නත් එක්ක. දැන් මේ පාර මේ ඒ කුලිය පිටේ පැත්තට ලොකු ඉඩෝරයක් අල්ලලා ඉතින් අර බුලත් ඔක්කොම වේලිලා. ගොවිතැන් පාළු වෙලා. දැන් මේගොල්ලන්ට සල්ලි නැහැ. ඉතින් එයාගේ මහත්තයා කියනවා ගෙදර යන්න එපා නිකන් අත් දෙක හොලවන යන්නත් හොඳ නැහැ අපිට දෙයක්වත් නැහැනේ කියලා මේ පාර අවුරුද්දට යන්න නැහැ. ඒ කියන්නේ කාන්තාවගේ අම්මා තාත්තා බලන්න යන්න එපයි කියලා නෝ මහත්තයා කියනවා සල්ලි නැති නිසා. දැන් මෙයාට මේකත් එක්ක තමයි මේ වේදනාව තියෙන්නේ. හැම අවුරුද්දෙම අම්මයි තාත්තයි බලන්න යනවා අවුරුද්දට මේ පාරේ යන්න බැරි වුණා මේ බුලත් ඔක්කොම වේලිලා ලොකු ඉඩෝරයක් නිසා. ඒකෙන් ඇති වෙච්ච චිත්ත පීඩාවෙන් තමයි මේ කොරවීම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම එහෙම එකක් දන්නේ නැහැ. ඉතින් මම ඒ ගියාම අහම්බෙන් මෙයා කොර වෙලා ඉන්නවා දැක්කා. මං එයාට ගානට කතා කරනකොට මට තේරුණා එයාගේ ඇස් දෙකත් එක්ක හොඳට මේ පැහැදිලිව එනකොට මං කොයි ඉතින් දැන් මම විනාඩි 40ක් විතර කතා කරන්නේ. දැන් ඉතින් ඔයා කුස්සියට ගිහලා තේ එකක් හදාන්න එන්න කියලා කිව්වා. ඉතින් තේ එක හදලා ඉවරලා තමයි මේ අර අනිත් කතාව කිව්වේ මේ ඒ මොනවද බුලත් වේලිච්ච නිසා ආදායම නැති නිසා ඒ කතාව කිව්වේ. එතෙන්දිම මේ කාය විඤ්ඤාතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මොකද ඒක එහෙම සිද්ධ වුණේ මෙන්න මේ ක්‍රියාවලිය නිසාමයි කියලා මම පිළිගන්නවා. ඒතර මට වයස 23යි. ඊළඟ මම කලකතාව කියන්න ඕනේ මම ඕක දන්නේ නැහැ මේ ඔය කතන්දර. දැන් ওই රබන් කරකෝනා ඉන්නවනේ. එහෙමයි. ඉතින් ඒගොල්ලන් දිවෙත් පොල්ලත් යන රබන් දෙකක් විතර කරකෝන අත්වලක් තියෙනවා උරිහිසෙත් තියෙනවා. කොමිනෝට මට හිතෙනවා මේ රබන් ඔක්කොම වට්ටන්න. අර්ධ බලනවාද? එහෙමයි. රබන් කරකෝන එක්කෙනාගේ ඔක්කොම රබන් ටික දඩබඩස් ගාලා වට්ටන්න මට හිතෙනවා. හිතනකොට මම ඇස් දෙක වහනවා. මේ මම කියන්නේ අවුරුදු 14 15 කතන්දර ඈ. එහෙමයි. ඔව් මම ටිකක් නරක ළමෙන් මේ කාලේ. ඊට පස්සේ මම මොකද ගන්නෙ? රබන් කරවන කෙනෙක් කෙනාට නිින්ද යනවා කියලා මම මෙනෙහි කරනවා. එහෙමයි. එහෙම මෙනෙහි කරනකොට දඩබඩස් ගාලා ඔක්කොම රබන් ටික වැටෙනවා. මම මේ කරන ක්‍රියාවයි ඔයා මේ විස්තර කරන ක්‍රියාව අතර සම්බන්ධතාවයක් තියෙන බව පේනවාද? එහෙමයි. මේ ඒකේ තවත් මේ ආම්බුරනේ මේ ඔය විඤ්ඤාති රූපයට දැන් අපේ කයේ යම් කොටස් වලට ෘතුවෙන් උපකාර ලැබෙනවා. කර්මයෙන් උපකාර ලැබෙනවා, චිත්තයෙන් උපකාර ලැබෙනවා, ආහාරයෙන් ඒක මුලින් කිව්වනේ අපි කර්ම චිත්ත ආහාර කියලා. මේ විඤ්ඤාති රූපයට අපි ආම්බුරනේ ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් චිත්තයෙන් විතරයි. ඒ කියන්නේ තෙල් ගාලවත් මේක මොනවත් හොලවන්න පුළුවන් කමක් තියෙන විදියක් නෑ. මොකද මේක වායු වේගයක් තියෙනවා. ඔව්. දැන් අපි දැන් තෙල් ගානවා සමහරක් වෙලාවට මේ ඒක මේ වායු වේගයට නෙවෙයි ගන්නෙ ඔය.
ඒ වායු වේගය ඇති වෙන්නේ චිත්තයෙන් විතරයි කියලා මේ පොතේම තව ඉස්සරහට යනකොට කතා කරනවා. ඒ රූප හට ගන්න ආකාර එනවා ඔය රේණුකානේ අම්බුලන්නාන්සේගේ අභිධර්ම මාර්ගයේ තව ඉස්සරහට යනකොට. ඔව් මේකේ පැහැදිලිව කියනවා මේ වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති කියන මේ දෙකට චිත්තය විතරයි බලපාන්නේ කියලා. ඔව් එහෙමයි. ඉතින් අනිත් අය තරහ වුණාද දන්නේ නැහැ මම අර අවුරුදු 14 කරපු වැඩේට. අර බයිසිකල් පදින්න උගන්වන්න ඕනේ අපි. එහෙමයි. දැන් අපි බයිසිකලේ අතෑරියයි කියලා කිව්වොත් මිනිහා වැටෙනවා. එහෙමයි. ඉතින් අපි අර පිටිපස්සේ සීට් එක අල්ලගන්නේ මිනිහාට පදින්න කියලා පස්සෙන් දුවන්නේ. එහෙමයි. බය වෙන්න එපා අල්ලගෙන ඉන්නේ 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 කියලා ඔහොම කියනවා. කියලා එකපාරට අතෑරලා අල්ලගෙන ඉන්නේ කියලා පස්සෙන් දුවන එක තමයි අපි අතෑරලා. මිනිහා පදිනවා උඩට. ඒ අතෑරියයි කියලා කිව්වොත් මිනිහා වැටෙනවා. ඔව්. එහෙම එකක් දන්නවද බලන්නත් අය? ඔව් එහෙමත් තියෙනවා අඳුර රෝදේ දිහා බලන්න එපා කියනවනේ. ඔව්. ඉස්සරහා බලන්නනේ යන්න කියන්නේ. ඔව්. කියන්නේ නැත්තම් අතෙන්ට හිත තියනවා යා. ඔව්. එතකොට එතන එයාට හිත විශ්වාසයක් වැටෙනවා. සහයෝගය දෙනවා කියලා. එතකොට එයාට අපි සහයෝගය දෙන්නේ නැහැ ඇත්තටම. නමුත් එහෙමයි. විශ්වාසය නිසා එයාත් පදිනවා. හරි එහෙමයි. ඒ වගේ ඔය වගේ ඒතකොට කියනකොට මම මේ දේවල් ටික කියන්නේ මේගොල්ලන්ට මේ කාය විඤ්ඤාත්ය පැහැදිලි එහෙමයි. කියන දේ ගැන මේ අයිඩියා එකක් ගන්න. හැබැයි ඕවා අපි කරන කාලේ අපි මෙහෙම දැනගෙන හිටියේ නැහැ. නෑ. මොකද දැන් එහෙමයි. මගේ ඉතින් ළමා කාලේ තරුණ කාලේ පන්සලත් එක්ක කිසිම සම්බන්ධකමක් තිබ්බේ නැහනේ. ඕනේ අප්පා. මං කෙරිලොල් ළමෙක් මිසක් ආගමික හැඟීම් තිබුණ ළමෙක් නෙවෙයිනේ. හොඳයි. එතකොට ඔන්න දැන් අපි යනවා වචී විඤ්ඤාත්තියට. කතා කිරීමට උත්සාහ කිරීමේදී වමනා අකුරු වමනා වචන සැදෙන පරිදි ශබ්දයේ මෙහෙවන බල විශේෂය වචී විඤ්ඤාත්ති නම් වේ. චිත්තජ වායුව ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ශබ්දය කාරණයට වමනා පරිදි ඇතිවන්නේ මේ වචී විඤ්ඤාත්ති රූපය නිසායි. මේවාට විඤ්ඤාත්ති යන නම දී ඇත්තේ ඒවායින් පුද්ගලයාගේ අදහස අඟවන නිසායි. දැන් එතකොට වචනය හරියට භාවිතා වෙන්නේ චිත්තජ රූපයෙන් උපදින ස්වභාවයක් නිසායි කියලා කියන ඒක වචන හසුරවන්නට උපකාර වෙනවා කියලා මෙතන කියනවා. ඉතින් මේ අය මේ කාරණාව පැහැදිලිව දකින්නවද? ඒකත් ආවුරුනේ හරි ලස්සන ඒක තේරෙනවා. මෙහෙම දැන් අපි ගත්තොත් මේ ආවුරුව අපේ මේ තොල් දෙකයි දිව උඩ තල්ලේ අට තල්ලේ මේ තොලයි දිවයි අතර මේ හෙලවෙන එකෙන් තමයි හාමුදුරනේ මේ ශබ්ද එළියට එන්නේ. දැන් අපි අම්මා කියන විදිහට බලන්නකෝ හාමුදුරනේ ආ කියනකොට මේ කට හොඳට ඇරෙනවා. කියනකොට මේ තොල් දෙක ලං වෙනවා. මා කියනකොට ඇරෙනවා. මේ විදිහට මේ තොලයි දිවයි උඩ තල්ලේ පල්ලෙහා වදින ඒ අනුව තමයි මේ ශබ්ද එළියට පිට වෙන්නේ. දැන් මේකත් හාමුදුරනේ අර විදිහමයි. දැන් බැරි වෙලාවත් අපි අම්මා කියන්නේ අයන්න කියනකොට මෙහෙම දිව ආවල් පොසිෂන් එකේ තියෙන්න ඕනේ. කියනකොට තොල් දෙක ආවල් පොසිෂන් එකේ තියෙන්න ඕනේ. මා කියනකොට මේ පොසිෂන් එකේ තියෙන්න ඕනේ කියලා හිතලා කතා කරන්න ගියොත් හාමුදුරුවෝ වචන 10ක් කියන මාසයක්වත් වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න වෙනවා දැන් අයන්න කියනකොට අපේ කට කොහොමද තියෙන්නේ කියලා. ඔව්. කියනකොට ඒ දෙක මෙහෙම පල්ලෙහාට වෙලා තියෙන්න ඕනේ. මෙහෙම හිතන්න බෑ හාමුදුරුවනේ. ඔව්. ඒ කියන්නේ මේ අපේ මොලෙන් මේ වචනේ එළියට දාන්න කියන වායු වේගය නිසා වචන ලක්ෂයක් එළියට එනවා. නමුත් අපි හිතලා කතා කරන්න බෑ ඒක එහෙම. ඔව්. ඒ විදියමයි හාමුදුරුවනේ දැන් අපි ඔය සක්මන් භාවනාව කරනකොට දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් වම් කකුල උස්සලා දකුණු කකුල උස්සලා ඉස්සරහට තියන්න දකුණු කකුල පල්ලෙහා තියනවා ඊට පස්සේ ඒක උස්සලා ඔහොම තියන්න කී අපිට අපේ ගෙදර නුවර යන්න ගියොත් එහෙම මං හිතන්නේ දවසක් නෑයි. නමුත් අපි කිව්වොත් එහෙම මේ නුවර යන්න කියලා අපි දන්නේ මේ කකුල් කොහොමද යන්නේ කියලා. ඒ වගේ තමයි මේ වචන වලට හඳුරන්නේ මේ වායු වේගයකින් ඒ අදහස ප්‍රකාශ කිරීම සිද්ධ වෙනවා. හැබැයි මේක අර විදියට ඩීටේල් වලට කරන්න ගියොත් මේක කරන්න බෑ. ඔව්. එතකොට අපිට හිතන්න වෙනවා මේ සද්දෙන්න මොන විදියට මේ කට හසුරවන්න ඕනද කියලා. ඒකත් අර විදියමයි ආවුරුනේ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැහැ. එක චිත්තක්ෂණයි ආයුෂ තියෙන්නේ. එතකොට අපිට මේ විඤ්ඤාති රූප දෙකට හිත කොහොමදත් තියන්න බෑ. ඔව්. එහෙමයි.
ඒ තරම් වේගවත් ඒක. ඒ තරම් වේගවත්. එහෙමයි. ඉතින් මේ අනිත් අයට මේක උනන්දුවක් ඇති වෙන ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙන සාකච්ඡාවක් වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපි යනවා ඊළඟ කාරණාවට. විකාර රූප තුන. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. මට හිතෙන්නේ මේවා විකාර රූප නෙමෙයි. මේ ලහුතා භාවය නැති වුණාම ඒ ස්වභාවය විකාරයටපත් වෙනවා. මුදුතා කියන ස්වභාවය නැති වුණාම විකාරයටපත් වෙනවා. කම්මඤ්ඤතා ස්වභාවය නැති වුණාම තමයි විකාරයටපත් වෙන්නේ. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තියෙනවා නම් විකාරයක් වෙන බව පේන්නේ නැහැ. කොහොමද බර්නඩ් ඒ ගැන කියන්නේ? එහෙම තමයි ඒක ඇත්තට වෙන්නේ. සෞතා ඒ කියන්නේ මුක්තා කම්මඤ්ඤතා කියන විකාර. සැහැල්ලුවෙන් ඉන්නවා නම් විකාරයක් නැහැ. සැහැල්ලු නැතිව තමයි විකාර. ඔව්. ඒක මං හිතන්නේ නම්මේ සීලී නම් විකාර නැහැ. නම්මේ සීලී නොවුනොත් තමයි විකාර. එහෙමයි. වැඩක් කරගන්න පුළුවන් විදිහට හිතනවා නම් විකාර නැහැ. වැඩේ නොකරන විදිහට අනේ මන් දන්නේ අප්පා දැන් මේක කරන්නත් ඕනේද මන්ද කරන්න ඕනේ කියනකොට අන්න විකාර. එහෙමනේ ඔක විස්තර කරන්න වෙන්නේ. එහෙමයි හම්බුනේ. ඔව් මම නම් ඉතින් ඔම්මයි විස්තර කරන්නේ. හොඳයි අපි ඒකත් බලමු. ලහුතාදී රූප තුන ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතා නම් වේ. මුදු බව තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, නොයෙක් රෝග ඇතිවීම යනාදී කරුණු වලින් ශරීරෙහි ඉක්මනින් වැඩ කළ නොහෙන බර ගතියක්ද, නැවීම් දිගහැරීම් වලදී වේදනා උපදවන තද ගතියක්ද, වමනා පරිදි ශරීරයේ ක්‍රියා කරවන්නට අසමත් ගතියක්ද ඇති වේ. කාල ගුණය හොඳ වීම, සිත හොඳ වීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදී සිදුවන කල්හි ශරීරයේ ලෞතා, මුදුතා, කම්මඤ්ඤතා යන මේ රූප ඇති වේ. ඔන්න ඕමයි මේක විස්තර කරන්නේ. එහෙමයි හම්බුනේ. දැන් තීන මිද්දේම ආවම ඔය තුන නැති වෙලා යනවා. ඔව්. ලෞතා දැන් කර්මන්නේ බව නැති වෙනවනේ දැන්. කියන්නේ අතපය හොලවන්න කම්මැලි එහෙම වෙන්නේ සිතේ බලපෑම. ඔව්. ඒ විකාරයටපත් වෙනවා කියලා කියන්නේ. ඔව් අර අකමැත්තෙන් ඇවිල්ලා ගණන් හදනකොට ගණන් වරදිනවා වගේ. තව එකක් හම්බුනේ මේ ඒක අමතකුණා ඒක මුල උන්වහන්සේලා සාකච්ඡා කරා ඒක. මොකද්ද? ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියලා අපි දෙකක් කතා කරන්නේ. ඔව්. ඇත්තටම හම්බුනේ මේක ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ වෙනමත් පුරුෂ ඉන්ද්‍රිය රූපේ වෙනමත් කතා කරන්න උවමනාවක් නැහෙනේ. දැන් මේක මේ පරමාර්ථය කියන්නේ බෙදලා වෙන් කරලා එතනින් එහාට බෙදන්න බැරි තැනකට ආපු එකක් මේක. එහෙනම් මේ බෙදීම අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕන එකක්. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියලා වෙනම කතා කරනවා. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේදී කියනවා මගේ මේ කයට බලපාන්නේ මම හිතන ආකාරය. ඔව්. දැන් පේනවා සමහරක් ඉන්නවා හඳුරන්නේ පිරිමි ගෑනු විදියට හිතනවා. ඔව්. බලන්නකො වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඊළඟ ආත්මේ ගෑනු කෙනෙක් කියලා ඉපදෙනවා. එහෙමත් නෙවෙයි සමහරක් අය මේ ආත්මවල මම දැකලා තියෙනවා ඔය සමහර ඔය හෙයාර් ඩ්‍රෙසර්ස්ලා රේමේ ඔය කාන්තාවන් රූපලාවන්‍ය අන්දන කට්ටිය ඉන්නේ. ඔව්. මේ කියන්නේ මේ එහෙම නිකම්ම මේ හැඩ වෙනස් වෙනවා. අඳුර මොකද ඒගොල්ලෝ කල්පනා කරන විදියත් එක්ක. ඒකයි අර දැන් අපි කැමති මූණේ මේ අපේ රවුල එහෙම එනවා නම් පිරිමි කට්ටිය එහෙම කැමති. නමුත් දැන් ගත්තොත් එහෙම කාන්තාවක් ඒකට අකමැති. ඔව්. එතකොට කැමැත්ත අකමැති හිතන විදිය අනුව තමයි අඳුරන්නේ ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපය හැදෙන්නේ. ඔව්. ඉතින් මේ ඕම කියනකොට මට මතක් වෙනවා මට ඇමරිකාවේදී හම්බුණා මේ පිරිමි කෙනෙක් කාන්තාවක් වෙන්න ඕන වෙලා එයා ඔය ඒකට අවශ්‍ය කෙමිකල්ස් සර්ජරිස් ඔක්කොම කළා. එයා කාන්තාවක් වුණා. ඊට පස්සේ එයා ළමයි දෙන්නෙකුත් බිහි කරා. ඊට පස්සේ එයාට වයසට යනකොට එයාගේ ස්ත්‍රී ස්වභාවය පිළිබඳ එයාට හරි කලකිරීමක් ඇති වුණා. එයා තරුණ කාලේ එයාට ඕනේ කාන්තාවක් ඇතිවෙන්න. පිරිමි කෙනෙක් ඇටිට ඉන්න නෙමෙයි. ඊට පස්සේ එයාට මේ දිවිනසා ගන්න තරම් මේක ලොකු වදයක් වුණා. ඊට පස්සේ එහෙම ඉන්නකොට එයාට මේ තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ ඇසුරෙන්
මේ භාවනා ක්‍රම පුරුදු කරන්නට අවස්ථාව ලැබුණාම එයා හොඳට ධ්‍යාන භාවනාවලට යොමු වෙනවා. ඊට පස්සේ තමයි යාට ලොකු සහනයක් දැනෙන්නේ. මට එක්කෙනාව හම්බුණා මේ ඇමරිකාවේදී. ඔයත් එක්ක ගියේ පළවෙනි ගමනේදී නෙමෙයි. මම දෙවෙනි ගමනේදී යනකොට තමයි මට හම්බුනේ. ඒ බං. මතකයිනේ අපි ගියා අර නිව්යෝක් වල ඉඳලා සියැටල් දක්වා. We are 8 people, fuel, food and accommodation කියලා. මතකද අයියා? එහෙමයි. ගමන ඉවර වෙනකොට ඩොලර් 220ක අඩුවක් තිබුණා නේ. අයියාට මතක නැද්ද? ඔයා සියැටල් දක්වාම ගියේ නැද්ද? ඔයා මගදී හැරුණාද ආපහු? ඇයි මම මේ ලොස් ඇන්ජලිස් වල සිංහල එක්ක ගියානේ ආම්බුරු ලොස් ඇන්ජලිස් කියලා ඊට පස්සේ මම එතනින් සියැටල් වෙනම ආවා. ඔව් නේ. ගෝන්සික් අපි ගියා රෙඩ්වුඩ් වැලියෙත් ඉඳලා ඔහම ගියා. ඉතින් එතකොට මේ 220ක විතර තමයි ඩොලර් හිඟයක් තිබුණේ අපිට ලැබිච්ච මුදලයි වියදම් වෙච්ච මුදලයි. ඒතර අර පිලිප්පින් කාන්තාවක් හිටියා ඒක ගෙවලා දැම්මනේ. ඊට පස්සේ ඔක්කොම සෙට්. මාර ගානේ. හොඳයි. එතකොට ඔන්න දැන් අපි යනවා ඊළඟ කාරණාවට. මොකද්ද? විඤ්ඤාති රූප දෙකය ලෞතාදී රූප තුන යන මේ රූපපස විකාර රූප නම් වේ. ඒවා වරින් වර රූපය ඇතිවන අතර ආකාර විශේෂය. විකාර රූප යන නම දී තිබෙන්නේ එහෙයිනි. දැන් යනවා ලක්ෂණ රූප හතර. ලක්ෂණ රූප හතර කිව්වාම මේ විදිහටයි ලක්ෂණ රූප මේකේ හඳුන්වලා තියෙන්නේ. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. උපචය, සන්තති, ජරතා, අනිච්චතා. දැන් අපි බලන්න ඕනේ මොකක්ද එකකින් කියන්නේ කියලා. එහෙම හොඳයිනේ අනේක. එහෙමයි ආම්බුරු. උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන මේ ලක්ෂණ සතර රූපය. මේ සතර ලක්ෂණ රූපය. උපචය, සන්තති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. සත්‍යයක ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපචය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳි යන රූප වෙනුවට නැවත නැවත පහළ වන රූපයන්ගේ උත්පාදය සන්තති නම් වේ. ඒ කියන්නේ දැන් අපේ ශරීරයේ සෛල හැදිලා ඊට පස්සේ සෛල මැරෙනකොට ඒ වෙනුවට අලුතෙන් සෛල හදනවානේ. එහෙමයි. ඒකට තමයි සන්තති රූප කියලා කියන්නේ නේද? දැන් ඕනෑම දෙයක් ආම්බුරුනේ රූපයක් පවතින්නේ නැහනේ. රූපයක කෙටි ආයුෂයක් තියෙන නැති වෙනවා. හැබැයි දැන් අපිට නැති වෙන දේ පේන්නේ නැත්තේ නැති වෙන දේ වෙනුවට අලුත් දෙයක් එතනට රිප්ලේස් වෙන නිසා. එතකොට උපචේ සන්තති කියලා කියන්නේ නැති වෙන රූප වෙනුවෙන් අලුතෙන් හටගන්න රූප එතනට රිප්ලේස් වෙන එක. ඔව්. ඒ නිසා අපිට මේ හැමදාම මේක තියෙනවා කියලා තේරෙන්නේ. නමුත් ඇත්තටම මේක වෙනස් වෙන්නේ හැම මොහොතකම වෙනස් වෙනවා. ඔව්. ඇත්තටම කියනවා ආම්බුරුනේ මම ওই කැන්සර් එක මගේ හැදුනාම මම කල්පනා කරේ මෙන්න මේ විදිහට. කියන්නේ මම කල්පනා කරා දැන් මේ හැදෙන සෙල් එක මොහොතක්වත් පවතින්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන එක අපිට පේන්නේ නැත්තේ වෙනස් වෙන්න තැන ආපහු රිප්ලේස් වෙන ඔය සන්තති කියන කෙනා. ඔව්. උපතේ සන්තති. ඔව්. එතකොට සන්තතියට බලපානවා ආම්දුරනේ කර්ම චිත්ත ඍතු ආහාර. ඔව්. එතකොට අපිට පුළුවන් චිත්තයෙන් මේ සන්තතිය වෙනස් කරන්න. ඇති වුණ එක වෙනස් කරන්න බෑ. ඒක ඇති වෙලානේ. ඔව්. එතකොට චිත්තයෙන් මේක වෙනස් කරනකොට නැවත උපදින සෛලවල අරක තියෙන විදියක් ඕකම රෙඩ්ඩුන්ට හඳුන්වලා දෙනවා. මම එයාට කියන ඉස්සෙල්ලාම ඔයාගේ මේ ප්‍රශ්නේ විසඳ ගැනීමේ වගකීම ඔයාම ගන්න ඕනේ. ඒ සඳහා ඔයා සූදානම් වෙන්න. සූදානම් වෙනවා කියලා කියන්නේ මේ தත්ත්වය වෙනස් කරගන්නට පුළුවන් කියන විශ්වාසය, ඒ විශ්වාසයත් එක්ක එකඟ වීම, ඒ එකඟ වූ තැන උත්සාහ කිරීම, උත්සාහය තුල පිහිටීම කියලා මේම කරුණු හතරක් කියලා ඊට පස්සේ මම කියනවා දැන් ඔයාට එක විනාඩි 5ක් මේ පිළිකා සෛල හැදෙන ශක්තිය බිඳ දාලා ඒ වෙනුවට අලුත් නිරෝගී සෛල හැදෙන එක ගැන හිතලා විනාඩි 5ක් ඔයා භාවනා කළොත් සමහර වෙලාවට ඔයාගේ නිරෝගී භාවය 50000කින් එකක් වෙන්න පුළුවන්. එමනම් සම්පූර්ණ නිරෝගී භාවයේ ගොඩනගා ගන්න විනාඩි 5 5000ක් ඕනේ.
ඊට පස්සේ ඔබගේ මේ හැකියාවයි පළපුරුද්දයි වැඩි වෙනකොට ඔබට විනාඩි 5කදී 50000කින් එකක් නෙමෙයි 10000කින් එකක් හදාගන්න පුළුවන් මට්ටමට තව වැඩි කරගන්න පුළුවන්. මෙහෙම යනකොට ඔබට අවස්ථා 50000ක් ඕන වෙන්නේ නැහැ. උත්සාහ කරලා බලන්න කියලා. මේ ක්‍රමේ අත්දැකලා සම්පූර්ණයෙන්ම නිරෝගී වෙච්ච අය ඉන්නවා. මේ ක්‍රමේ කියලා දෙනකොටම නහයෙන් අඩන අයත් ඉන්නවා. මම කැමති ඉතින් කොරුන් එක කඳු නගින්නද නගින්න පුළුවන් අයත් එක්ක කඳු නගින්නද? හැකින්ට පුළුවන් අයත් එක්ක නගින්න. ඉතින් අර විදිහට ඥක්ඥුක් ගාව ගාව මම පිරිතුලක් ගැට ගාලා ඉවර වෙනවා. එතකොට මම මේ සබ්ජෙක්ට් එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ආ හිටියත් එකයි නැතත් එකයි මොකද මට මේ ඔය ඥක්ඥුක් එක වැඩ කරන්න බෑ. එතකොට මම අසාධාරණයක් කරනවාද මට අසාධාරණයක් මම ඉෂ්ට කරගන්නවා. දැන් කෙනෙක් අසනීප වුණාම සුවපත් කිරීමේ වගකීම මම ගන්න ඕනද? ලෙඩ එක්කෙනා සුවපත් වීමේ වගකීම අරගෙන මගේ සහයෝගය ගන්න ඕනද? එයා වගකීම අරන් සහයෝගී ගන්න ඕනේ. දැන් මේගොල්ලන් කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මාව සුවපත් කරන්න කියලා අඬනවා. එතකොට ඉතින් මම අනිත් පැත්ත හැරෙන්නේ ඇයි? මම කැමති අනිත් අයගේ දුක් නිසා දුක් විඳින්නද මම සැපසෙන්නද? මට බුදු පියන් වහන්සේ කියලා තියෙන්නේ ක්‍රොස් එක දරා ගන්න කියලාද කරුණාවන්ත වෙන්න කියලාද? කරුණාවන්ත. ක්‍රොස් එක දරා ගන්න කියලා කියන්නේ කරගහන. ඔව් ඔව්. කරගහන. ඒ කියන්නේ අනුන්ගේ පව් ඔබ කරගහ ගැනීම තමයි දෙවියන් වහන්සේගේ නාමයෙන් අනුන්ගේ පව් ඔබ කරගහන්න. ඒ සඳහා ඔබ මේ ක්‍රොස් එක දරා ගන්න කියලා කියනවා. ඒතොර ක්‍රොස් එක දරා ගන්න හැම කෙනෙක්ම අනුන්ගේ පව් කරගහන අය හැටියට තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නේ. ඉතින් බුද්ධිමත් භාවයට අනුව අනුන්ගේ පව් කරගහන්න ඕනෙත් නැහැ, තමන්ගේ පව් අනුන්ට දෙන්න ඕනෙත් නැහැ. ඒ කතාව හරිද? එහෙම තමයි හඳුනන්නේ. එතකොට අනුන්ගේ දුක් බාර ගැනීමද කරුණාව කියලා කියන්නේ? ඒ දුකටපත් වෙච්ච කෙනාට පිහිට වෙන එකද කරුණාව කියලා කියන්නේ? පිහිට වෙන එක කරුණාව. එතකොට පිහිට වෙන්න නම් එයා ඒ පිහිට වෙන ක්‍රමයට පවතින්න ඕනේ. එහෙමයි. මේ දවසකට කිලෝමීටර් 2ක් උදේට යන්න කිව්වම එයා කිලෝමීටර් 2ක් යන්න ඕනේ. අනේ කොහමද අප්ප ඇවිදින්නේ කියලා කිව්වහම මට ඉතින් සිද්ධ වෙනවා අලියෙක් හොයාගෙන ඉන්න පන්නන්න. එතකොට මොකද යනවාද දුවනවා. දැන් මේක අයියා බැරිකමද ඔතෑනිකමද? තේනිකම්. ඒ නිසා හරි අමාරුයි. දැන් ලෙඩෙත් එක්ක පවතිනද හරි අමාරු, මාත් එක්ක වැඩ කරන්න අමාරු. ඕක තමයි. හඳුරුත් එක්ක පවතින. එතකොට මම ඉතින් කොහොම හරි මේ මනුස්සය ඊට පස්සේ හදලා ගන්නවා. එහෙමයි. මේ මම ඉතින් එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. මං chance 500ක් විතර ගන්න බලනවානේ. ඒ ඔය විදිහට යනකොට අර විදියට චිත්ත ශක්තියෙන් නැත්තම් ඒ කියන්නේ ප්‍රසාද රූප මෛත්‍රී ධර්මයේ පීඨා හෝ ප්‍රඥාවේ පීඨා හෝ ත්‍යාගශීලී භාවයේ පීඨා හෝ මෙන්න මේ සෛලව ඊළඟ પરම්පරාව රෝගී ස්වභාවය යටපත් කරලා නිරෝගී ස්වභාවය මතු කරන්න පුළුවන්. එතකොට එන්න මොකද නිරෝගී සෛල හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා, රෝගී සෛල හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙමයි. ඉතින් ඒකට චිත්තයක් සමාහලන මම ආහාරත් ගන්නවානේ. ඒ කියන්නේ මම දෙනවානේ. දැන් ඔයා වෙනිමෙල් ගැටයි සුදුලුණුයි ගම්මිරිසුයි තම්බලා කර්ණෙමෙත් සූත්‍රයෙන් 7 පාරක් පිරිත් කරලා ඔයා මේක දිව්‍යම අම්මා කෙනෙක්ගෙන් දරුවෙකුට යහපතක් මිසක් කලාතුරකින්වත් අයහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ බෙහෙතෙන් යහපතක් මිසක් කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ කියලා බීලා නිදා ගන්න. ඉතින් මේ දැන් මගේ ළඟ එන්නේ ඉතින් ඔය එහෙම මේ ප්‍රතිකාර කළ අමාරුම අයනේ. සුවපත් වෙනවා. එහෙමයි. සුවපත් වෙනවා. ඉතින් ඒ නිසානේ මේ ගොඩක් අය තුල ඒ විශ්වාසය ඉන්නේ. මම ඉතින් කොහෙවත් මේ හීල කෙනෙක් යට කොතනකවත් පෙනී සිටින්නේ නැහනේ. මිනිස්සුනේ විශ්වාස කරන්නේ මට සුවපත් කරන්න පුළුවන් කියලා. මම එහෙම කියන්නේ නැහැ. එතකොට ඔය අයියා කියන කතාව මම කරනවා. එහෙමයි. ඊළඟට මම ඒගොල්ලන්ට දෙනවා දැන් ඔය විෂුවලයිසිං. එහෙමයි. තව මාස කිහිපයක් යනකොට ඔයාගේ නිරෝගී භාවයේ තාවුරු වෙන හැටි හොඳට දකින්න. එතෙන්ටම යන්න. ඒක මම කියන්නේ learn how to bring your current situation up to expected situation.
එහෙමයි. පවතින ස්වභාවය අපේක්ෂා කරන ස්වභාවයට ගේන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ චිත්තයත් එක්ක මේ රූප කලාප වෙනස් වෙනවයි කියන එක එතකොට එතෙන්දී පැහැදිලි පැහැදිලි. වෙනවා කියන එක අනිත් අයත් පිළිගන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ඔන්න එනවා. එතකොට ඔන්න උපචේ කියලා කියන්නේ පැවැත්මකට අවශ්‍ය රූප කලාපයන් සම්පූර්ණ කිරීම. සම්තති කියලා කියන්නේ ඒවා බිඳ වැටෙනකොට ඒකට අලුත් සෛල හදා දීම. ඊට පස්සේ ජරතා කියලා කියන්නේ මේ රූප කලාප දිරීමටපත් වීම. ඊට පස්සේ අනිච්චතා කියලා කියන්නේ බිඳ වැටි යාම, විනාශ වීම. එතකොට උපද්දවන රූප, පවත්වන රූප, ඊළඟට බිඳ වැටෙන රූප, නැති වෙන රූප, විනාශ වෙන රූප කියලා. එතකොට හතරක් තියෙනවා කියලා ගන්න එක හරිය නේද එතකොට? ජරතා රූපේ කියන තැන ආමුදුරනේ දැවිලා යන්නේ. දැන් අපේ තරුණ කාලේ කය ගත්තාම වයසට යනකොට තේජෝ ධාතුව බලවත් වෙනවා. ඔව්. තේජෝ ධාතුවෙන් කරන්නේ මේ උපචේ සංසි ජරතා කියන කොටස. බිඳ වටනවා. දිරනවා. ඔව්. ඒක ජරතාව කර්මයක් නෙමෙයි බලපාන්නේ. ඒක බලපාන්නේ මේ ඍතු වල ස්වභාවය නේද? උෂ්ණත්වයේ වැඩි වුණාම දැවෙන ස්වභාවයනේ. ඍතු රූප වලට විශේෂයි කියලා කියනවා තේජෝ ධාතුව. දැවෙනවනේ අඳුර. ඔව්. දැවෙන පැසවන දැන් අපි නේද දැන් තරුණ කාලේ දැවෙන පැසවනකොට දැන් අපි මලක් මොකක් හරි ඇටයක් ජනේලයක් ළඟ තිබ්බා මේක ආලෝකයේ පැත්තට යන්නේ නේ. ඒ වගේ තරුණ කාලේදී දැවෙන ස්වභාවය අපි තරුණ කාලේදී බලමාළු හරි මේ කරකොට හොඳයි කියනවා. හැබැයි වයසට ගිහිල්ලා බලමාළු කනකොට ඒක තේජෝ ධාතුව වැඩි දිරනවනේ. ඔව්. එහෙම කියලා කියන්නේ ඒතර 40 විතර පෙන්නාම මම මේකත් කියවපු එකක් මම කියන්නේ. හරි ඒතර හරි. දිරනවා කියලා කියන්නේ. ඒතර තේජෝ ධාතුව තමයි දිරන්නට බොහෝ හේතු වෙන්නේ කියලා. පිච්චෙනවනේ අඳුරනේ නේද? දැවෙන ස්වභාවයෙන් තේජෝ ධාතුව. පරිච්ඡේද රූපය, විකාර රූප පසය, ලක්කන රූප සතර යන මේ රූප දසය කර්මාදී ප්‍රත්‍යයෙන් කෙලීම හට ගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපයයි කියනු ලැබේ. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා නිෂ්පන්න රූප කියලා. දැන් මේවට කියන අනිෂ්පන්න රූප කියලා. කියන්නේ මේවා කෙලීම කර්මයෙන් හටගන්න ඒවා නොවේ කියලා. ඊට පස්සේ කියනවා මේ රූපයන් අතුරෙන් විඤ්ඤාති රූප දෙකයි දෙකේ ආයස එක් චිත්තක්ෂණයකි. උපචේ සම්පති රූපවල ආයස කුඩා චිත්තක්ෂණ එකකි. ජරතා රූපයගේ ආයස කුඩා ක්ෂණ 49කි. අනිච්චතා රූපයේ ආයස කුඩා ක්ෂණ එකකි. ඉතිරි රූප දෙවිසේ ආයස චිත්තක්ෂණ 14කි. ඔන්න එතකොට චිත්තක්ෂණවල තියෙන ආයු කාලයත් මේක විස්තර කරනවා මේ රූපවල තියෙන ආයු කාලය. ඉතින් ඔබ හදිස්සි වෙන්න එපා මේ වෙලාවක ඔළුවට දාන්න. මේ වෙලාව ඔයගලන්ට ඔළුවට දා ගන්නකො අමාරුයි. හිමින් කියවන්න. හිමින් බලන්න. එතකොට ඔබට මේ රූපය පිළිබඳව බොහොම පැහැදිලි අදහසක් එනවා. ඊට පස්සේ ඔබ ඒක බොහොම ලස්සනට හිතට අරගෙන ඊට පස්සේ එදිනදා ජීවිතයේ ජීවත් වෙනකොට මෙන්න මේ ඉගෙන ගත්ත දේ කොහොමද අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. එතන මේක ඉගෙන ගැනීමකට විතරක් සීමා වෙන්නේ නැහැ. එතකොට සති සම්පජඤ්ඤයත් හොඳට දියුණු වෙනවා. විචක්ෂණ භාවයත් දියුණුනවා. ධම්මවිචය කියන බොජ්ජංග ධර්මයක් දියුණු වෙනවා. එතකොට ඔබගේ වැටහීමේ ශක්තිය වැඩි වෙනවා. මෙහෙමයි ගන්න. එතකොට ඔන්න රූපස්කන්ධය රූපපාදානස්කන්ධය කියන එක දැන් අද වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් කරන්න මගේ අදහසක් තිබුණේම නැහැ. මම බොහොම සරල සාකච්ඡාවක් කරන්න හිතුවේ. පස්සේ ඉතින් බර්නාඩ් අය තමයි මට කිව්වේ මේ රූපස්කන්ධය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ස්වාමීන් වහන්සේ ඒ කතා කරේ ප්‍රසාද රූප කියලා. මං ඊට පස්සේ රෑම කියලා මොකද කරේ? මේ සටහන හැදුවා. මේ සටහන හැදුවේ මොකටද නිකන් සවුත් වෙන්නේ කියලා. දන්න අය විතරද දන්නේ. ඒ අපිට අලුතෙන් ඉගෙන ගන්න බැයිද කියන ධර්මතාවයට ගරු කරලා ඇහෙනවද බර්නාඩ් අය? ඔබ වහන්සේ හාමුදුරනේ අනිත් අයට පැහැදිලි කරන්න යනකොට තමයි මේ සරල කරන්නේ. සරල කරනකොට සමහරකට හානි වෙනවද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මෙන්න මෙතන අපි හිටියේ. ඊට පස්සේ ආ කෝල් කරාට පස්සේ මම මෙතෙන්ට ගිහලා මේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ වේදනෝපාදානස්කන්ධේ සංඤ්ඤෝපාදානස්කන්ධේ සංකාරෝපාදානස්කන්ධේ විඥානෝපාදානස්කන්ධේ කියලා පහලියලා
ඊට පස්සේ එහෙමයි. මේ විදියට එකින් එක බැලුවා. රූපස්කන්ධය කියලා අරගෙන මහා භූත 4 ප්‍රසාද රූප 5 ගෝචර රූප 5 භාව රූප 2 හෘදේ රූපේ ජීවිත රූපේ ආහාර රූපේ ආකාශ ධාතු විඤ්ඤාප්ති රූප 2 විකාර රූප 3 ලක්ෂණ රූප 4 කියලා අරගෙන ඊට පස්සේ ඒවා මේ විදිහට මොකද විග්‍රහ කර ගන්න පුළුවන් විදිහට හැදුවා. එහෙමයි හඳුරු. ඔව් මං ඉතින් ඒකෙන් හරි සතුටක් ලැබුවා. දැන් ඉතින් අපිට ඊළඟට තියෙන්නේ වේදනා ස්කන්ධය. එහෙමයි. ඊට පස්සේ තියෙනවා සංඥා ස්කන්ධය. ඊට පස්සේ තියෙනවා සංකාර ස්කන්ධය. ඊට පස්සේ තියෙනවා විඥාන ස්කන්ධය. එතකොට අපි පංචස්කන්ධය ඉවර වෙනවා. ඉතින් මම අපි හිතුවට මේක ලස්සන වැඩසටහනක් වුණා. ඒකත් ආම්දුරනේ විදර්ශනාවට මූලික වෙන්නේ ආම්දුරනේ පංච දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා එකින් එක බලන්න බෑනේ. දැන් අපි ලෝකෙ දිහා බලනකොට දැන් සියඹල ගහක් පේනවා. දැන් අපි සියඹල ගහ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනකොට පොල් ගහක් පේනවා. පොල් ගහ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මෙහෙම කරන්න බෑ. ඒ නිසා මේක ඉස්සල්ලාම පංචස්කන්ධයට බෙදා ගන්න. එතකොට දැන් අපි ආම්දුරනේ දැන් රූපස්කන්ධයේ තේරෙන කෙනා මේ නුවරට අවුමේ හිටියත් පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තියෙන තැන නකල්ස් වලට ගියත් තියෙන්නේ ඕකමයි. ඇමරිකාවට ගියත් තියෙන්නේ ඕකමයි. කොහෙට ගියත් ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙනවා. මොකද එයා දන්නවා මෙතන තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වෙන වෙන හැඩ වලින් කියලා. ඔව්. දැන් මේක භාවනා කරනකොට තේරෙනවා. එතකොට නැත්තම් ආවුරුනේ අපි මේ නකල්ස් වලට ඇලෙනවා නුවරට ගැටෙනවා. දැන් නමුත් මේක තේරෙනකොට මේ භාවනාව රූපස්කන්ධය ගැන තියෙන භාවනාව ඔක දැන් ඉස්සරහට යනකොට ඔය පොතේම තියෙන ආම්තුරේ භාවනාව. ඒ භාවනාව කරනකොට තේරෙනවා මේක කොතනට ගියන් මොන රටකට ගියන් මොන තැනට ගියන් මේ හතරේ එක එක හැඩතල විතරයි තියෙන්නේ. ඔව්. ඒකට එයා ඒකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඊළඟ මම කරපු දෙයක් තමයි මම අර භික්ෂුන් වහන්සේලාගේ පින්තූර ගැන දාගෙන හිටියේ. මං ගිහලා ඉන්ටර්නෙට් ගිහලා මෙන්න මේ වගේ ලස්සන පින්තූර ටිකක් හොයාගත්තා. මං ඉතින් මේක විචිත්‍රව සකස් කරලා තියෙනවා. ඉතින් මේක අන්තිමේදී ඔක්කොටම ලැබෙන්න සලස්වන්නේ මේ වැඩසටහන. හොඳයි. එතකොට මං හිතන්නේ අද දවසට අපි සෑහෙන දෙයක් කරගත්තා. මේ අය දැන් සහභාගී වෙනකොට හිටපු විදියයි දැන් ඉන්න විදියයි අතර එක්ක පැහැදිලිව තේරෙනවා නැත්නම් අපබ්‍රංශ වෙලා. අපබ්‍රංශ වුණා නම් විතර්කයේ බලවත් නිසා පැහැදිලි වීම වුණා නම් විතර්කයන්ගෙන් තොරව මේක තේරුම් ගැනීමට සති සම්පජඤ්ඤය පුරුදු කරපු නිසා හැමෝටම වටහා ගැනීම ශක්තිය තියෙනවා. වටහා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඔබ ඉදිරිපත් වෙන ආකාර අනුව ලේසිද අමාරුද වැටෙනවද නැද්ද කියන තීරණය වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මතාවයන්ගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ උගතුන්ට විතරක් ගැලපෙන එකක්ය. නූගත් අයට ගැලපෙන්නේ නැතේ. මේක පිරිමි අයට විතරක් ගැලපෙන එකක් ගැහැණු අයට නැතේ. එහෙම එකක් නැහැ. මේ සඳහා අවශ්‍ය ප්‍රධානම දේ මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මුලින්ම අපි මේවා කරේ සද්ධාව තමයි ගොඩනගන්නේ. ඒ නිසා තමයි අපිට මෙච්චර ලොකු සතුටක් ඇති වෙන්නේ. දැන් මේ සතුට හැමෝටම තියනවාද කියලා අහන්න යන්නේ ඇයි? බැරි වෙලාවත් නෑ ස්වාමීන් වහන්සේ කිව්වොත් මං අමාරුයි. ඒත් කතිය සතුටින් ඇති කියලා කියන්න කැමති ඇතිනේ. එහෙනම් අපි අහමුනේ. දැන් ඕගොල්ලන්ට මේ ධර්ම දේශනාව ගැන ඉතින් සතුටක් ඇති වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරනේ එහෙමයි. ස්වාමීන් වහන්සේ. ඕක කියලා කියනවනේ. එහෙමයි හාමුදුරුවෝ. හොඳයි. එහෙනම් අපි අද දවසේදී මේ වැඩ කටයුතු සම්පූර්ණත්වයට පත් කරනවා. අපි ඉතින් මේ පටන් ගත්තේ 3:25ට. එනිසා අපි පැය දෙකක් ගත කරලා නැහැ. මේ 4:42යි දැන් වෙලාව. ඒකෙන් විනාඩි 25ක් අඩු කරන්න. එතකොට තමයි වෙලාව එන්නේ. මොකද අපි මේ අර ඉන්ටර්නෙට් හොයාගන්න බැරුව පොඩ්ඩක් ලත වුණානේ. හොඳයි. දැන් එහෙමනම් අපි දෙවියන් සහිත ලෝක සත්‍යයට පින්පෙත් අනුමෝදන් කරනවා. ඊතාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන් දක්නා ජාත දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රාර්ථනා කරමු.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.